ඉතින් මාගේ YouTube channel එක නරඹන හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරන ඕගොල්ලෝ හැමදෙනාටම. ඉතින් මම අදත් රැඳිලා ඉන්නේ ඉතාලියේ තවත් ඉතාමත් වැදගත් ස්ථානයක. ඉතාලියේ තියෙන ෆ්‍රූලි වෙනිසියා ජූලියා කියන පළාත, ඒ කියන්නේ උතුරු ඉතාලියේ. ඒ පළාතේ තියෙන මේ මගේ පිටුපසින් ඕගොල්ලන්ට පේනවා ඇති මේ මිලිටරි සෙමෙටරි එකක්. මේක මිලිටරි මෙමෝරියල් එකක්. දැන් ඉතින් එතන තමයි රැඳිලා ඉන්නේ. මේක මේ මිලිටරි සෙමෙටරි එක මිලිටරි මෙමෝරියල් එකක් විදිහට දැන් පාවිච්චි වෙන්නේ. මේකද සොහොන් තිබුණාට ඒවට උඩින් පඩිපෙලක් ආකාරයෙන් තමයි මේක හදලා තියෙන්නේ. මම පස්සේ වීඩියෝ වලින් එක පෙන්නන්නම්. ඉතින් මේ ඉතාලියේ තියෙන විශාලතම මිලිටරි මෙමෝරියල්ස් වලනුත් මිලිටරි සෙමෙටරි වලනුත් විශාලතම එක මෙතන තමයි. මේකට කියන්නේ සක්‍රාරු මිලිටරි දි රේදිපූල්ය කියලා. ඒ කියන්නේ මේක සැක්‍රඩ් ඒරියා එක, ශුද්ධ වූ තැනක්. මෙතන අනිසි ලෙස හැසිරෙන්න, ජොගින් කරන්න, ඒවට විරුද්ධ වෙන්න පුළුවන්. ඒව කරන්න නැත්නම් බල්ලෝ අරන් එන්න කිසිම දෙයක් කරන්න බෑ මෙතන. මේක ශුද්ධ වූ ස්ථානයක් හැටියට හඳුන්වන්නේ මිලිටරි සෙමෙටරි එකක් විදිහට. ඉතින් ලෝකේ තියෙන මිලිටරි මෙමෝරියල්ස් වලනුත් සෙමෙටරිස් වලනුත් විශාලතම මේ වගේ එකක් තමයි මේ ස්ථානය. ඉතින් අපි රැඳිලා ඉන්නේ එතන. මේක පළවෙනි ලෝක මහා සංග්‍රාමයට තමයි අයිති වෙන්නේ. ගොඩක් දුක්ඛම් කටළු මැද්දේ මියගිය විනාශ වෙච්ච 1 ලක්ෂ ගණනක් මෙතන වල්ලා තියෙනවා. මට මතක විදිහට 1,187 දෙනෙක් වගේ. මම ඒක ගණන හරියටම බලලා කියන්නම්. 1915 තමයි ඉතාලිය ඕස්ට්‍රියානු හංගේරියානු අධිරාජ්‍යයට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරේ. එතකොට 1915 තමයි ඉතාලි හමුදාව ඊට කලින් ඒගොල්ලෝ නියුට්‍රෝ විදිහට ආරක්ෂාව තකා හිටියේ. නමුත් ඒගොල්ලෝ අරන් තිබුණේ ජර්මානු අධිරාජ්‍ය සහ ඕස්ට්‍රියානු අධිරාජ්‍ය පැත්ත තමයි. මම මේ අධිරාජ්‍යයක් කියලා කතා කරන්නේ. එතකොට ඒගොල්ලන්ගේ තිබුණේ රජ පාලනයක් නිසාත් ඒගොල්ලෝ තවත් ප්‍රදේශ යටත් කරගෙන හිටිය නිසාත්. ඉතින් ඒතර මේගොල්ලෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයටත් ප්‍රංශ සහ අනිකුත් රුසියානු අධිරාජ්‍යයටත් විරුද්ධව තමයි මේගොල්ලෝ හිටියේ. නමුත් මේගොල්ලෝ සටන් කරේ නැහැ ආරක්ෂාව තකා. ඒගොල්ලන්ගේ ළඟ තිබිච්ච රටවල් ඕස්ට්‍රියානු හංගේරියානු අධිරාජ්‍යයත් මේගොල්ලන්ට ඉතාලියට බෝඩර් තියෙන්නේ. ඉතින් ජර්මනියත් ළඟයි. ඉතින් ඒක නිසා ආරක්ෂාව තකා ඒගොල්ලෝ මේ හිතවත්කමින් හිටියා. ඊට පසුව මිත්‍ර හමුදා සමග, ඒ කියන්නේ ප්‍රංශය, එංගලන්තය විශේෂයෙන්ම ඒගොල්ලෝ සමග ඇති කරගත් ගිවිසුමක් අනුව 1915න් පස්සේ ඒගොල්ලෝ ආරක්ෂාව ගැන නොහිතා යුද වැදෙන්න පටන් ගත්තා. යුද්ධ ප්‍රකාශ කරා. ඒ කියන්නේ ජර්මනු අධිරාජ්‍යයටත් ඕස්ට්‍රියානු හංගේරියානු අධිරාජ්‍යයටත් විරුද්ධ යුද වැදෙන්න පටන් ගත්තා. ඒතකොට මේ ප්‍රදේශ පාලනය කරගෙන හිටියේ ඕස්ට්‍රියානු හංගේරියානු අධිරාජ්‍ය. ඒක ඉතිහාසය ගැන කෙටියෙන් කියනවා නම් මේ ප්‍රදේශ, ඒ කියන්නේ මේ සක්‍රාරු මිලිටරි රේදිපූල්‍ය තියෙන රේදිපූල්‍ය ෆොලියානෝ කියන ගම්මානයේ ආසන්නයේ තමයි මෙතන පිහිටලා තින්නේ මේ ස්ථානය. ඒතර මීට පොඩ්ඩක් එහායින් ෆොලියානෝ කියන ගම්මානය තියෙන්නේ. ඉතින් එතනින් ඉස්සරහට යනකොට මේ ප්‍රදේශයේ තමයි අන්තිම ස්ථාන ආරක්ෂක කපුළු තිබුණේ. ඒ කියන්නේ මෙහි ගොඩාක් ට්‍රෙන්ච් ලයින්, යුදාගල් හැමදේම තියෙනවා. අදටත් තියෙනවා ඒවා. අදටත් ඒ යුද්ධයේදී ඉතුරු වෙච්ච කොටස්, බෝම්බ කෑලි, එතකොට ඒ පාවිච්චි කරපු දේවල්, හමුදා නිලධාරීන් පාවිච්චි කරපු දේවල් අදටත් හම්බ වෙනවා මේ කැලේ තිබිලා අවුරුදු 100කට පස්සේ. ඉතින් මේ ප්‍රදේශය තමයි මේගොල්ලන්ගේ අන්තිම බෝඩර් එක තිබුණේ. මොකද හේතුව මේ ඉතාලියේ මේ පළාතට කියන්නේ ෆ්‍රූලි වෙනිසියා ජූලියා කියලා. මේ ෆ්‍රූලි වෙනිසියා ජූලියා කියන පළාත තමයි ඉතාලියේ එක පැත්තක බෝඩර් එක තියෙන්නේ, එක පැත්තකින් උතුරු ඉතාලියේ අන්තිම පළාත. ඉතින් මේ පළාතෙන් පස්සේ මේ උතුරු ඉතාලියේ මේ ෆ්‍රූලි වෙනිසියා ජූලියා කියන පළාතෙන් පස්සේ ඒ බෝඩර් එනවා තව රටවල් 3ක්. ඒ කියන්නේ ඕස්ට්‍රියාවත්, අද වෙනකොට තියෙන ඕස්ට්‍රියාවත්, තව පැත්තකින් ස්ලෝවේනියාව, අනිත් පැත්තේ මට මතක විදිහට පොඩි කොටසක් ස්ලෝවේකියාව නෑ, සමාවෙන්න මේ ක්‍රොේෂියාවටද කොහෙදත් බෝඩර් එනවා. මට ඒක හරියට මතක නෑ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ස්විස් බෝඩර් එක එහෙමයි තියෙන්නේ. නමුත් මේ ප්‍රදේශය ස්විස් බෝඩර් එක ගොඩක් කඳු සහිත ප්‍රදේශයක්. ඒ වගේම පළවෙනි ලෝක මහා සංග්‍රාමයේදී, දෙවෙනි ලෝක මහා සංග්‍රාමයේදී ස්විට්සර්ලන්තයේ හිටියේ නියුට්‍රෝ. ඒගොල්ලෝ කාටවත් උදව් කරෙත් නැහැ, කාටවත් සම්බන්ධ වෙන්නෙත් නැහැ, කාගෙන්වත් ප්‍රශ්න ඇති කරගත්තෙත් නැහැ. නමුත් ඒගොල්ලන්ගේ රට ආක්‍රමණය කරන්නත් කාටවත් එන්න අමාරුයි.
මොකද කඳුකර ප්‍රදේශ නිසා. ඉතින් ඒගොල්ලෝ ආරක්ෂා සහිතව එතන හිටියා. ඒක නිසා එතනින් ඒ පැත්තෙන් ඉතාලියේ බෝඩර් එකත් එක්ක ප්‍රශ්න ඇති වුණේ නැහැ. ඉතින් එතනින් පස්සේ තියෙන ප්‍රංශය එහෙම. ඉතින් ඒක නිසා ප්‍රංශය කොහොමත් ඉතාලිය පැත්තට හිටියේ 1915 වෙනි පසුව. ඉතින් මේ උතුරු ඉතාලියේ ෆ්‍රුලි වෙනිසියා ජූලියා කියන පළාතේ මේ අපි ඉන්නේ ගොරිසියා කියන දිස්ත්‍රික්කයේ ඉන්නේ. ඊට උඩහින් තියෙන ඌදිනේ කියලා දිස්ත්‍රික්කයක්. ඉතින් මේ පළාතෙන් භාගයක් විතර ප්‍රමාණයක් අයිති කරගෙන හිටියේ ඕස්ට්‍රියානු හංගේරියානු අධිරාජ්‍යය. ඒ කියන්නේ මම මේ කතා කරන්නේ 1914ත් 1918ත් 18ත් අතර ඇති වෙච්ච පළවෙනි ලෝක මහා සංග්‍රාමය ගැනයි. එතකොට ඒ කාලේ වෙනකොට ගොඩක් තිබුණේ රාජවංශිකයෝ විසින් රජපෞල් විසින් තමයි මේ යුරෝපයේ ගොඩක් දිහාවල් පාලනය කරේ. ඒක නිසා අධිරාජ්‍ය ක්‍රමයක් තමයි මේ යුරෝපයේත් ලෝකෙ ගොඩක් දිහාවලත් පැවතුනේ. ඒකයි මම අධිරාජ්‍යයක් කියලා හඳුන්වන්නේ ඕස්ට්‍රියානු හංගේරියානු අධිරාජ්‍ය, ජර්මානු අධිරාජ්‍ය, එංගලන්ත ඒක අපි කොහොමද දන්නවා එංගලන්ත අධිරාජ්‍යයක් කියලා. ඒ විදිහට මම හඳුන්වන්නේ. ඉතින් මේ අධිරාජ්‍ය රාජ්‍යවංශිකයන්ගේ පාලනය යටතේ තමයි උතුරු ඉතාලියේ මායිම් සීමා මායිම් බෙදලා තිබුණ නැති වුණත් ඒවා බෙදලා තිබුණත් ඒ වෙනකොට ඒ ප්‍රදේශ තිබුණේ ඔවුන්ගේ යටතේ. ඉතින් ඒකට තවත් හොඳ උදාහරණයක් තමයි මේ ප්‍රදේශය ත්‍රියස්ත කියන සුප්‍රසිද්ධ නගරයක් තියෙනවා මුහුද ආසන්නයේ. හරිම ලස්සන තැනක්. ලස්සන මුහුදු වෙරළක් තියෙන දිහාවක්. ඒ තියෙනවා මීරමාරි කියලා ප්‍රදේශයක්. ඒ මීරමාරේ තියෙන තනිකරම මුහුද ආසන්නයේ එතන කඳු ගැටයක් උඩ ඉදි කරපු ලස්සන මාලිගාවක් තියෙනවා. කස්තෙල්ලෝ ඩි මීරමාරි කියලා ඕන කෙනෙක්ට චෙක් කරලා බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ. කාසල් මීරමාරේ කාසල් කියලා. එතකොට ඒක බොහොම සුන්දර ස්ථානයක පිහිටලා තියෙන සුන්දර මාලිගාවක්. ඒකට අයිති ලොකු විශාල උද්‍යානයක් තියෙන ඒකත් හරි සුන්දරයි. ඉතින් ඒක පවා ඉදි කරලා තියෙන්නේ ඕස්ට්‍රියානු හංගේරියානු අධිරාජ්‍යයේ ඔටුන් හිමි කුමාරයා. ඔහුව සරයෝව වලදී ඝාතනය කිරීම තුලින් තමයි 1914 මට මතක විදිහට ජූනි 28 වෙනිදා ඔහුව ඝාතනය කිරීම තුලින් තමයි ඔටුන් හිමි ආධිපතිවරයා මේ ආසන්නම හේතුව නිර්මාණය වුණේ පළවෙනි ලෝක මහා සංග්‍රාමය ආරම්භ වන්න. එතකොට ඔහුගේ තව සහෝදරයෙක් හිටියා. ඔහුගේ සහෝදරයෙක් ෆර්ඩිනන්ඩ් මැක්සිමිලියන් කියලා. ඒ ෆර්ඩිනන්ඩ් මැක්සිමිලියන් යටතේ පාලනය වුණ ප්‍රදේශ තමයි මේ උතුරු ඉතාලියේ ඒ ත්‍රියස්තේ පැත්ත. ඉතින් ඔහුගේ මාලිගාවක් තිබුණා. ඒ මාලිගාව තමයි කස්සෙල්ලෝ ඩි මීරමාරි කියන්නේ ඔහු විසින් ඉදි කරේ මේ මාලිගාව. ඉතින් ඒකෙන්ම හිතා ගන්න පුළුවන් මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම තිබුණේ ඕස්ට්‍රියානු හංගේරියානු අධිරාජ්‍යය යටතේ හංගේරියානු සෙබළුන්ගේ පාලනය යටතේ. ඉතින් 1915 වෙනකම් මම කලින් කිව්වා වගේ මේගොල්ලෝ ආරක්ෂාව තකා හිටියා. මේගොල්ලොත් එක්ක හිතවත්කමින් මේ ඕස්ට්‍රියානු අධිරාජ්‍යයත් ජර්මානු අධිරාජ්‍යයත් සමග හිතවත්කමින් ඉඳලා ඊට පස්සේ සම්මුතියක් ගිවිසුමක් ඇති කරගත්ත හොර රහසේ ඉංග්‍රීසි අධිරාජ්‍ය සහ ප්‍රංශ රජයත් සමග ඉන් පසුව ඒගොල්ලෝ තීරණය කරා මේගොල්ලන්ට විරුද්ධ යුද වැදෙන්න. මොකද මේගොල්ලන්ගේ ප්‍රදේශ ඒගොල්ලෝ අයිති කරගෙන ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ඒ ප්‍රදේශ මුදව ගන්නත් ඕනේ. ඉතින් ඒ වගේ දේවල් නිසා ඉතාලියේ හමුදාවන් 1915 මට මතක විදිහට අප්‍රේල් මාසේ වෙද්දි අප්‍රේල් හරි ජූනි මැයි මාසේ වගේ වෙද්දි යුද ප්‍රකාශ කරා. ඉතින් යුද ප්‍රකාශ කළා මේගොල්ලෝ සටන් වැදෙන්න පටන් ගත්තා. එතකොට මේ ප්‍රදේශවල අයිතිය තිබුණේ මෙතනින් එහාට ප්‍රදේශවල අයිතිය තිබුණේ ඕස්ට්‍රියානු හංගේරියානු අධිරාජ්‍ය නිසා මේ ප්‍රදේශවල තමයි මේ ට්‍රෙන්ච් ලයින් සම්පූර්ණ මිදි කරගත්ත යුදාගල් ඉදි කරගෙන විශාල වශයෙන් ගැටුම් සිද්ධ වුණා. ඉතින් 1915 යුද්ධය ආරම්භ වුණාට පසුව ඉඳලා 1917 වෙනකම් 1918 යුද්ධය ඉවර වුණේ. 19 වෙද්දිත් මේ පැත්තේ සටන් පැවතිලා තියෙනවා. මොකද ඒ sannivedana කටයුතු වල දුර්වලතාවයත් දිගටම සතුරා පරාජය කිරීමේ උවමනාවක් නිසා සමහර ප්‍රදේශවල සටන් නැති වෙලා තියෙනවා. සාමගියුසෙන් පසුව දැන් 1917 වෙනකම් මේ ප්‍රදේශයේ සටන් පැවතුණා. මොකද මේ ප්‍රදේශය අල්ලගෙන ඉස්සරහට යන්න ඕනි නිසා. එතකොට මේ ප්‍රදේශය යටත් කරලා මොකද ඉතාලියට අයිති ප්‍රදේශය නැවත ඉතාලියට ලබාගෙන ඉදිරියට යන්න ඕන නිසා සතුරාව පසුපසට එලවලා දමන්න ඉඳා දිගටම සටන් පැවතුණා. එතකොට 1917 දී තමයි මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම යටත් කරගන්න ඉතාලි හමුදාවන්ට හැකියාව ලැබෙන්නේ. ඊට පස්සේ නැවතත් ආයේ ඒගොල්ලෝ ගහගෙන ආවා. නමුත් සෑහෙන දුරට මේ පැත්ත යටත් කරගන්න පුළුවන් වුණේ එතකොටයි. ඒ සටන් වලදී මිය ගිය. එතකොට වෙලා තියෙනවා
මේ ප්‍රදේශයේ වෙලා තියෙනවා සටන් 11ක්. ප්‍රධාන සටන් 11ක් වෙලා තියෙනවා. ඒ සටන් කියන්නේ මේ ප්‍රදේශයේ පිරලා තියෙන සානු ප්‍රදේශයක්. මේකට කියන්නේ කාස්ට් කියලා. කාස්ට් ප්‍රතායු කියලා කියන්නේ සානු ප්‍රදේශයක් මේක. මේ සානු ප්‍රදේශයත් ඉසොන්සෝ ගංගාවත්. මේ දැන් මේ ගංගාව ඉසොන්සෝ කියලා හඳුන්වන්නේ. ඉතාලි ජාතිකයන් හඳුන්වන්නේ ඒක සුද්ධ වූ ගංගාවක් ලෙසයි. ඒකට හේතුව දැන් නම් මේ ගංගාවේ තරම් වතුර නැහැ. මේ ඒ ගංගාවේ වතුර අඩුයි දැන් ගොඩක්. මේ ඇවිදගෙන යන්න පවා පුළුවන් සමහර තැන්වල. නමුත් මේ ඉස්සර අවුරුදු 100කට කලින් ගොඩක් වතුර ජලයේ තිබිච්ච ගංගාවක්. ඉතින් ඒ ගංගාවේ මිය ගියා ගිලිලා මැරුණා ගොඩක් අය. ඕස්ට්‍රියානු හංගේරියානු අධිරාජ්‍යයට අයිති ඒ හංගේරියානු සෙබළු විශාල ප්‍රමාණයක් ගිලිලා මැරුණා. ඉතින් ඒ වගේ ඉතාලි ජාතිකයන් පවා. ඉතින් ඒක සුද්ධ වූ ගංගාවක් විදිහට හඳුන්වනවා. ඉතින් ඒ ගංගාව හඳුන්වන්නේ ඉසොන්සෝ කියලා. දැන් ඒකට කියන්නේ සෝචා කියලා මට මතක විදිහට සෝකා කියලා හරි සෝචා කියලා හරි. මේ ඉතින් ඒ ගංගාව ආශ්‍රිත ප්‍රදේශවල සිදුවෙච්ච සටන් වලට කියන්නේ ඉසොන්සෝ Battle of Isonzo, first battle of Isonzo, second battle of Isonzo එහෙමයි හඳුන්වන්නේ. ඉතින් ඉසොන්සෝ පළවෙනි සටන ඉසොන්සෝ දෙවෙනි සටන එහෙම කියලා. ඒතර මේ කාස් කියන සානු ප්‍රදේශයේ ඇති වෙච්ච සටන් හඳුන්වන්නේ ඒකවත් හඳුන්වනවා කාස්ට් Battle of Caste කියලා. නමුත් මේ ඔක්කොම ඉසොන්සෝ සටන් විදිහට තමයි හඳුන්වන්නේ. ඒතර මේ ඉසොන්සෝ සටන් වෙලා තිනවා 11ක්. මේ ප්‍රදේශයේ 11ක් වෙලා තියෙනවා. එතකොට මේ ෆ්‍රූලි වෙනෙසා ජූලියා කියන පළාතේ මේ ෆොලියානු කියන ගම්මානයේ ආසන්නයේ සහ අනිකුත් ඒ ප්‍රදේශවල ඉසොන්සෝ ගඟ ආශ්‍රිතවත් කාස්ට් සානු ප්‍රදේශය ආශ්‍රිතවත් සිදුවෙච්ච සටන් තියෙන 11ක්. ඒ සටන් 11 සිදු වෙලා තියෙන්නේ ප්‍රධාන සටන් 11ක්. ඒ වර්ගකරණය කරගෙන තියෙන මේ විදිහට ඒව හඳුනා ගන්න පුළුවන් වෙන්න නිසායි සිදුවෙච්ච කාලවකවානු වල සිදුවෙච්ච විශේෂ සටන්. එතකොට මේ සටන් 11 වෙලා තින්නේ 1915 ඉතාලිය යුද්ධයට සම්බන්ධ වුණාට පස්සේ ඕස්ට්‍රියානු හංගේරියානු අධිරාජ්‍යයට විරුද්ධව එතන ඉඳලා ඒ කියන්නේ ජූනි මාසයේ වගේ වෙද්දි තමයි සටන් පටන් ගන්න තින්නේ. එතන ඉඳලා ජූලි හරි වෙද්දි එතන ඉඳලා 1917 වෙනකම් සිදුවෙච්ච සටන් වලින් මිය ගිහිල්ලා තිනවා 1 ලක්ෂ ඒ කියන්නේ අතුරුදහන් වෙච්ච ඔක්කොම ඊට වැඩි ප්‍රමාණය. නමුත් 1,187 දෙනෙක් මෙන්න මෙතන මේ සෙමට්‍රි එකේ මේ සුසාන භූමියේ වල්ලා තියෙනවා. දැන් මෙමෝරියල් එකක් විදිහට තියෙනවා මෙතන මේ යට. මෙතන යට. තවත් දෙයක් තමයි මෙතන මම ඔයගලන්ට පසුව පෙන්නන්නම්. මෙතන ඒ ප්‍රමාණයෙන් එක කොටසක් කලින් වල්ලා තිබිලා තියෙන්නේ මගේ පිටුපසෙන් නේ මගේ ඉදිරියෙන් තියෙන ප්‍රදේශය. දැන් ඔයගලන්ට පේන්නේ නැහැ මම ඊට පස්සේ පෙන්නන්නම්. එතන තිබිලා තියෙනවා සෙමට්‍රි එකක්. ඒකේ තමයි වල්ලා තිබිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මෙතන අනිත් අයගේ ශරීර කොටස් මృతදේහයන් තැම්පත් කරාට පස්සේ සෙමට්‍රිස් දෙකක් තියෙනවට වඩා මේක ඔක්කොම එක තැනකට ගේන එක හොඳ නිසා ඒ තිබිච්ච සෙමට්‍රි එකේ මృతදේහනුත් මෙතෙන්ට ගෙනල්ලා මෙතන තැම්පත් කරලා තියෙනවා එක වෝ මෙමෝරියල් එකක් හදන්න නිසා. එතකොට 1917 වෙද්දී වෙනකන් මියගිය සෙබළුන් තමයි. තව ඔයගලන්ට මේ කතාවක් කියන්න ඕනේ. මේක ගැන සඳහනක් කියනවා මම ඒක වෛද්‍යවරයෙක් සමග කතා කරපු දෙයක්. ඔහු දැන් මිලිටරි ඒ සම්බන්ධයෙන් ප්‍රදර්ශන වලට ගියාම ඔහු ඒ වගේදී කතා කරනවා ඒ දේවල් කියනවා. කියන්නේ උගන්වනවා අනිත් අයට දන්නේ නැති අයට. එතනදි මාත් එක්ක කතා කරපුවා මම ඒකට ගොඩක් ආසනි ඉන්ට්‍රස්ට් නිසා එයා මාත් එක්ක හිස්ටරි කතා කරපුවාම කිව්වා මේ ප්‍රදේශයේ සිදුවෙච්ච සටන් වලින් මිය ගිය අයව ඒ දිනේ වෙලා තියෙන ලේඛනයක් ඒක ඩයරියක් මට මතක නැහැ ඒක ඩයරියක්ද නැත්නම් ලියලා තිබිච්ච ලිපියක්ද කියලා. ඒකේ සඳහන් වෙලා තියෙන විදිහට ඒක දැන් ඒවා මේ ඔන්ලයින් ගන්න පුළුවන්. ඒ දේවල් සංරක්ෂණය කරලා තියාගෙන ඉන්නවා ඉදිරි පරම්පරාවලට උගන්වන්න නිසා. ඒකේ සඳහන් කරලා තියෙනවා මේක සම්පූර්ණ ලේ ගංගාවක් කියලා. එදා වෙද්දී මේ ප්‍රදේශය මේ මෙතන තියෙන්නේ මිලිටරි සෙමට්‍රි එක විතරයි. මෙතනින් පිටිපස්සේ මේ කන්දෙන් පිටිපස්සේ තියෙනවා ඒ තිබිච්ච හමුදා බැරැක්ක වල කොටස් අදටත් ඒ ගල් වලින් නිර්මාණය කරලා හදපු ට්‍රෙන්ච් ලයින් ඔක්කොම මේ කන්දෙන් පිටිපස්ස තියෙනවා. ඒවා අපි බලලා තියෙනවා මීට කලින් සැරේ කාපු වෙලාව 2017 දී. දැන් මේක වෙනස් කරලා තියෙන්නේ මේ මෙමෝරියල් එක වෙනස් කරලා අවුරුදු 4ක් වහලා ප්‍රතිසංස්කරණය කටයුතු කරලා තියෙනවා. මීට වඩා වෙනස් විදිහකටයි කලින් තිබුණේ. මේ පාට වර්ණය වෙනස් වෙලා තියෙනවා. ඉතින් එතෙන්දී කියලා දුන්නේ මේක ලේ ගංගාවක්. ඒ දවස්වල සිදු වුණේ තනිකර ලේ ගංගාවක්. අඩුම තරමේ නිර්වින්දනය කරන්න හිරිවට්ටන්නවත් බෙහෙත් නැතුව
ඒ වෙලාවේ තිබිච්ච ලික වර්ග සැර මධ්‍යසාර වර්ග පානය කරන්න දීලා කියත් වලින් ඒ කියන්නේ ලී කපන්න ගන්න කියත් වලින් තමයි කකුල් අතපය කඩලා ගිහිල්ලා කුඩු වෙලා ගියාම බෝම්බ පාරවල් වැදිලා ඒවා කැපුවේ කියලා. ඒ කියන්නේ වේදනාව දරා ගන්න බැරුව කටට මොකක් හරි හපන්න දීලා හයිය දෙයක් මොන හරි ඊට කලින් මධ්‍යසාර මොන හරි බොන්න දීලා ඒ වේදනාව ඒ තියෙන වේදනාව තුලම තමයි මොකද ඊට වඩා දෙන්න නිර්වින්දන නැහැ ඒ තරම් කැෂුවල්ටිස් ඒ තරම් තුවාලකාරයෝ ඒ තරම් මරණයක්. ඉතින් ඒ තුවාල වෙච්ච අයව බෝම්බ ප්‍රහාර වලින් කකුල් අතපය කැඩුනහම ඒවා වෙන් කරලා සුද්ධ කරලා බෙහෙත් කරන්න හින්දා කපලා තින්නේ කියත් වලින් නිකන් කියත් වලින්. ඉතින් මේ ප්‍රදේශ කියන්නේ මේ කඳුරු වල තනිකර ලේ ගංගාවක් තිබුණේ කියලා. එතකොට සඳහන් කරලා තියෙනවා. ඒ තරම් තාක්ෂණික ක්‍රමයක් නැතුව අලුත් නවීන විද්‍යානුකූල දේවල් නැති කාලෙක බොහොම දුක් විඳගෙන කරපු යුද්ධයක්. අනිත් එක මේ පැත්තේ තියෙන සීතල මම මේවා සඳහන් කරන්නේ ඒවා හරි වැදගත් දේවල් නිසා සීතල කාලෙට බොහොම සීතලයි මේ පැත්ත. මේ පැත්තේ හිම පවා වැටෙනවා. ඉතින් ඒ සීතල දරාගෙන ඒ සීතලේ ඉඳගෙන ඒ කාලේ ඒ වගේ හොඳ ඇඳුම් පැළඳුම් තිබුණ නැහැ. අඳින්න යුනිෆෝම්ස් තිබුණ නැහැ. නමුත් ඒ තිබිච්ච යුනිෆෝම් ඇඳලා බොහොම අමාරු කාලයක තමයි මේ යුද්ධය කරගෙන ගියේ. ඉතින් මේ දැන් මම පෙන්නන්නේ ඉස්සෙල්ලා තිබිච්ච පැත්තේ පිටුපස පැත්ත. මේ තින්නේ මේකත් ඕපන් එයා මියුසියම් එකක් විදියට තමයි හඳුන්වන්නේ. මේ ඔයගොල්ලන්ට පේන්නේ මෙතන තියෙන මේ එදා පාවිච්චි කරපු කාලතුවක්කු. මේ අද මේ පෙන්නලා තියලා තින්නේ මේ කාලතුවක්කු. ඉතින් මේ කාලතුවක්කු වලින් කී දෙනෙක් අබ්බඝාත වෙන්නේ නැතිද? ඩිසේබල් වෙන්නේ නැතිද? මිය යන්නේ නැතිද? ශරීර කොටස් අදටත් හොයාගන්න බැරි විදිහට කුඩු පට්ටම් වෙලා යන්නේ නැතිද කියලා හිතන කොටත් හරි අමාරුයි. මොකද අපි දෙවන ලෝක මහා සංග්‍රාමයේ දරුණු සංග්‍රාමයක් විදිහට දැක්කට මිලිටරි විදිහට විශාල හමුදා ප්‍රමාණයක් මිය ගියේ, හමුදා සෙබළුන් ප්‍රමාණයක් මිය ගියේ මම දන්න තරමින් පළවෙනි ලෝක මහා සංග්‍රාමෙත් තමයි. මේ මෙතන ඕපන් එයා මියුසියම් එකක්. නමුත් දැන් මොකක් හරි ප්‍රතිසංස්කරණ කටයුතු නිසා මෙතනින් වහලා තියෙනවා. අපි 2017 මේ ස්ථානයට ආවා. ඒ ආපෙලා අපිට මේ ඇතුල් වෙලා මේ අපි ඔක්කොම මේ ඇවිද්දා. ඒ ඡායාරූප මම ඇතුල් කරන්න බලන්නම් වීඩියෝ එකට. දිග වෙන්නේ නැත්නම් වීඩියෝ එක ගොඩක්. නමුත් දැන් වෙද්දී එතන ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. මොන හරි ප්‍රතිසංස්කරණ කටයුතු නිසා මේක වසා දමලා තියෙනවා. ඉතින් ඇත්තටම ඇතුල් වෙන්න පුළුවන් නම් හරි වැදගත්. මොකද මෙතන ගොඩක් දේවල් තියෙනවා. මම පස්සුව එන ගමන් මම ඒව පෙන්නන්නම්. මොකද මම දැන් යන්න කියලා හිතන්නේ මේ උඩට නගින්න මේකේ මේ මිලිටරි සෙමෙට්‍රි එක 2017 අපි ආවා බලන්න. මේ මෙතන ගහලා තියෙන කාසා තෙර්සා අර්මාතා අල් කොල්ලේ සන්ත ඒලියා. ඒ කියන්නේ මේ කොල්ලේ මේ කඳු ගැටය හඳුන්වන්නේ සන්ත ඒලියා කියලා. සන්ත ඒලියා කියන්නේ ශාන්ත ඒලියා කියලා තමයි මේ කඳු ගැටය හඳුන්වන්නේ. තෙර්සා අර්මාතා කියලා කියන්නේ 3rd division එක. 3rd division එකට අයිති හමුදා සෙබළුන් තමයි ඉතාලියේ විවිධ පළාත් වලින් ආපු තෙර්සා අර්මාතා එකට 3rd division එකට අයිති හමුදා සෙබළුන් තමයි මේ ප්‍රදේශයේ සටන් වැදුනේ. එතකොට මේක හරි ප්‍රසිද්ධයි. මේ තෙර්සා අර්මාතා මේ පාර පවා මෙතනින් යන පාර පවා හඳුන්වන්නේ තෙර්සා අර්මාතා කියලා. මේ ඉතින් මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා. ඇත්තට මොන හේතුවක් නිසාද දන්නේ නැහැ. බොහොම ගෞරවයක් මට දැනෙන්නේ මේ ස්ථානය දකිද්දි හැමතිස්සෙම. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන ඇති සෙනග එනවා ගොඩක් නොවැම්බර් 4 වෙනිදාද කොහෙද මෙතන උත්සවයක් තියෙනවා. මේ ඉතාලි දජයට අයත් වර්ණ තුනෙන් ඒ වර්ණ තුන දාගෙන යනවා ප්ලේන් වලින් උඩින් ගිහිල්ලා මෙතන ලොකු උත්සවයක් තියෙනවා. රෙස්පෙක්ට් කරලා මේ ගෞරව කරන්න නිසා. නමුත් ඉතින් අපිට නොවැම්බර් මාසේ වගේ එන්න අමාරුයි සීත කාලෙත් එක්ක නිසා. ඒත් එන්න විදියක් නැහැ. නමුත් සමර් එකේ තමයි ඉතින් ගොඩක් අය මෙතෙන්ට එනවා මේ නරඹන්න. මොකද මෙතන සමහර අයගේ මුතුන් මිත්තන් තැන්පත් කරලා තියෙන නිසා. මේ ඔයගොල්ලෝ දකින්නෙත් ඒ තවත් මේ කාලතුවක්කු දෙකක් එදා පාවිච්චියට ගත්ත. මේ තින්නේ කාලතුවක්කු උණ්ඩ. අද ඒවා ලස්සන විදියට අලංකාර කරන්න දෙපැත්තේ රඳවලා තියෙනවා. නමුත් මේවා අලංකාර දේවල් නෙමෙයි. මේවා මිනිස් ජීවිත පිළිගත්ත දේවල්.
ඉතින් අපි 2017 ආපු වෙලාවේ තිබුණේ නම් ඇත්තටම මේ විදිහට නෙමෙයි. අද මේක ඈතට පේන්නේ මේකේ තියෙන පඩි පෙලක් වගේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක පේන්නේ පඩි පෙලක්. මේක පඩි පෙලක් වගේ තිබුණාට මේක ළඟට යද්දි තමයි පේන්නේ මේ එක පඩියක් ගොඩක් ලොකුයි. ඒ පඩිය නගින්නත් තව පඩි 10ක් විතර අපි නගින්න ඕනේ එක පඩියක් නගින්න. ওই පඩියක් වගේ පේන ඕක කළු පාට නෙමෙයි මීට කලින් තිබුණේ සුදු පාටට සිමෙන්තියෙන් බැඳලා දැන් ඒක වෙනස් කරලා කළු පාට කරලා තියෙනවා. මං හිතන්නේ ග්‍රැනයිට් අල්ලලාද කොහෙද තියෙන්නේ නම් කොටලා. ඔය හැම පඩියකම නම් කොටලා තියෙන ඔක්කොම 1 ලක්ෂ ඒ කියන්නේ අතුරු දහන් වෙච්ච හඳුනා නොගත් අයයි ඔක්කොමගේ ද කොහෙද 1 ලක්ෂ ගණනක් මේ නම් තියෙනවා මේ කොටලා මේකේ. මේ විකිපීඩියා එකේ සඳහන් වෙන විදිහට 1 ලක්ෂ 187 දෙනෙක් සෙබළුන්ගේ මෘතදේහයන් සහ ශරීර කොටස් මේ ස්ථානයේ තැන්පත් කරලා තියෙනවා. මේ මම ඔයගලන්ට මේ දෙපැත්ත පෙන්නන්නම්. මෙතනින් යනවා කුඩා ඇලපාරක් ගලාගෙන. අපි දැන් යන් මේ මෙමෝරියල් එක බලන්නම මට උඩට නගින්න ඌමනාව තියෙනවා ගොඩක්. නමුත් ඒක ටිකක් වෙහෙස කරයි නැගගෙන යද්දි. මොකද අපිට නගින්න තියෙන උස ප්‍රමාණය වැඩි නිසා. නමුත් අපි කොහොමත් මගේ අදහස් තියෙන නගින්නයි ඔයගොල්ලන්ට මේ දේ පෙන්වන්න නිසාත් මට නැවත බලා ගන්න ඕන නිසා. මොකද මම මේක 2017 බැලුවා. නමුත් මේක අලුතෙන් හැදුවා හදලා තියෙනවා. මොකද 2017 අපි ඇවිල්ලා ගියාට පස්සේ මේක මෙතන වසා දමලා තියෙනවා අවුරුදු 4කට. අවුරුදු 4ක් වසා දමලා තිබිලා දැන් මට මතක විදියට සතියක් වත් නැද්ද කොහෙද නැවත වතාවක් මේක ජනතාවට බලන්න සලස්සලා බලන්න ඇරලා දීලා දැන් සතියක් වත් නැද්ද කොහෙද අවුරුදු 4කට පස්සේ. ඉතින් ඒක නිසා වෙනස්කම් වෙලා තියෙනවා මෙතන. ඉතින් ඒකින්ද මට ඒක බැලීමේ උවමනාවක් තියෙනවා කොහොමද වෙනස්කම් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේක 1000 මේ ප්‍රථම මෙමෝරියල් එක මේ මෙතන මේ ස්මාරකය හදන්න පටන් අරන් තින්නේ 1935 ඉඳලා පටන් අරගෙන 1938 දී තමයි වැඩ අවසන් කරලා මේක ජනතාවට විවෘත කරලා තින්නේ. මේ සමා වෙන්න මට ඉස්සෙල්ලා පොඩි වැරදීමක් වුණා. මං කිව්වා කොල්ලේ සන් ඒලියා කියලා. කොල්ලේ සන් ඒලියා කියන්නේ ඒ කොල්ල එක තමයි ඒ පොඩි කඳු ගැටේ තමයි මේ තියෙන්නේ. මේ තින්නේ පොඩි කඳු ගැටේ. තෙර්සාර් මාතා කොල්ලේ සන් ඒලියා කියලා කියන්නේ මේ පොඩි කඳු ගැටේ මේ ප්‍රදේශයට. එතකොට මෙතෙන්ට මෙම දැන් අලුතෙන් මෙමෝරියල් එක ඉදි කරලා තියෙන ස්ථානයට කියන්නේ මොන්තේ සම්බූසි කියලා. මොන්තෙසෙයි බුස්සි කියලා තමයි මේ අද මේ මෙමෝරියල් එක ඉදි කරලා තියෙන කන්දට කියන නම. මට ඒ දෙක පැටළුණා ඉස්සෙල්ලා මට ඒකට සමා වෙන්න. මේ මොන්තෙසෙයි බුස්සි තමයි මේ කාස්ට් කියන මේ සානු ප්‍රදේශය මේ රෙදිපූල්යා වල තියෙන ෆොලියානෝ ගම්මානය ආසන්නයේ රෙදිපූල්යා වල තියෙන මේ කාස් කියන මේ අපි දැන් මේ පාර පනිනවා. කාස් කියන මේ සානු ප්‍රදේශයේ මෙවැනි කඳු ගැට පිටලා තියෙනවා ගොඩක්. ඉතින් මේවා ඇත්තටම මේ නිකන් පස් තියෙන කඳු ගැට නෙමෙයි. මේක මේ ගල් වලින් නිර්මාණය වෙච්ච කඳු තියෙන්නේ මේ පැත්තේ. මේ ගල් යොදාගෙනම තමයි ඒ දවස්වල මේ ගල් කඩලා ඒ ගල් යොදාගෙනම තමයි මේගොල්ලෝ ට්‍රෙන්ච් ලයින් වල ආරක්ෂාවට ඒ කියන්නේ යුදාගල් ඉදි කරගත්තේ. ඒ යුදාගල් වල උසින් තබා ගත්තේ මෙන්න මේ ආකාරයේ මේ ගල් තියලම තමයි මේ ගල් කඩලා අරගෙන. මොකද ඒකට හේතුව ඒක ආරක්ෂාව ගොඩක් වැඩි නිසා පතුරන් වලට වුණත් වෙඩි ප්‍රහාර වලට වුණත් පසාරු කරගෙන එන්න නොහැකි නිසා එකපාර. ඉතින් මේ කඳු මේ පැත්තේ මේ ප්‍රදේශයේ තියෙන කඳු ගොඩක් මේ වගේ ගල් වලින් නිර්මාණය වෙච්ච ගල් කඳු තියෙන්නේ. ඉතින් මෙවැනි මේ ගල් කඳු ප්‍රදේශ ගොඩක්ම පළවෙනි ලෝක මහා සංග්‍රාමයේදී දරුණු ආකාරයේ
සටන් සිදු වෙච්ච ස්ථාන. විශාල වශයෙන් ලේ වැගිරීම් වෙලා ගොඩක් සටන් සිදු වෙච්ච ස්ථාන. ඉතින් මේ මොන්තෙසෙබුත්සි කියන්නේත් ඒ ආකාරයේ සටන් සිදු වෙච්ච ස්ථානයක්. මොකද මේ අපි දැන් වෙන පාරකින් යන්න ඕනේ එතෙන්ට. නමුත් අද ඒ වීඩියෝ ඔයගොල්ලන්ට ගෙනෙන්න හැකියාවක් නැහැ. මේ පාර යන්න කාල වේලා මදි. අද අපි ගෙදර යන නිසා මේ කන්දෙන් එහා පැත්තේ ප්‍රදේශයේ පල්ලෙහා තියෙනවා ඉදි කරපු මේ යුද හමුදා ඒ කියන්නේ ට්‍රෙන්ච් ලයින් වල ඉදි කරලා තිබිච්ච හොස්පිටල් එකක්. ඒ වගේම අනිකුත් කඳවුරු පද්ධති ට්‍රෙන්ච් ලයින් ඒව ඔක්කොම පේන්න තියෙනවා. ඉතින් මේ ප්‍රදේශය බොහොම දරුණුවට සටන් ඇවිලී ගිය ප්‍රදේශයක් තමයි මේ පළවෙනි ලෝක මහා සංග්‍රාමයේදී. ඉතින් මට කියන්න ඕනේ ඒ බැටල්ස් වලදී ගොඩාක් සටන් සිදු වෙලා තියෙනවා මේ ප්‍රදේශ අල්ලගන්න. මොකද මේක ස්ට්‍රැටජිකලි වැදගත් උපමාර්ගිකව වැදගත් ප්‍රදේශයක් යටත් කර ගැනීම සඳහා. ඉතින් ඉතාලි හමුදාව යටතේ නෙමෙයි මුලින් මේ ප්‍රදේශ තිබුණේ ඕස්ට්‍රියානු හංගේරියානු හමුදා යටතේ. ඒ තියෙනකොට ඒ ප්‍රදේශවල බලය අල්ලගන්න ඕනේ. මෙන්න මේ ප්‍රදේශයේ තමයි තියෙන්නේ ෆොලියානෝ කියන ගම්මානය. මෙහෙම ෆොලියානෝ ගම්මානය පැත්තට යනකොට තව කිලෝමීටර් කිහිපයකින් අපිට හම්බෙනවා ඕස්ට්‍රියානු හංගේරියානු සෙමට්‍රි එකකුත් සුසාන භූමියකුත්. ඒ කියන්නේ එතනින්ම ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් කොච්චර ළඟද මේ ප්‍රදේශ දෙක කියන එක. කිලෝමීටර් ගාණක් ඇතුළත තුල ළඟ ප්‍රදේශ තිබිලා තින්නේ. ඒක නිසා මුල් කාලේ මේ පැත්ත යටත් කරගන්න ගොඩක් සටන් සිදු වෙලා තියෙනවා. ඉතාලි හමුදාව මේ පැත්තේ සටන් කරලා තියෙනවා. ඒ සටන් වලින් පසුව තමයි කියන්නේ මේ අවට තියෙන මේ කඳු කර ප්‍රදේශ බොහොම දරුණු සටන් සිදු වෙලා තියෙන ප්‍රදේශයක් හැටියට මේ විකිපීඩියා එකෙත් සඳහන් වෙන්නේ. ඉතාලි හමුදාව මේ මොන්තෙසෙබුත්සි ඒ කියන්නේ සෙයිබුත්සි සමාවන්න මොන්තෙසෙබුත්සි කියන මේ දැන් අද වෙනකොට මේ වෝ මෙමෝරියල් එක පිහිටලා තියෙන කන්දට මුලින් දරුණු විදිහට ප්‍රහාර එල්ල කරලා තිනවා අල්ලගන්න නිසා. ඊට පස්සේ ඒ තමයි පළවෙනි සහ දෙවෙනි ඉසොන්සෝ සටන්වලදී තමයි මේ දරුණු සටන් සිදු වෙලා තින්නේ. ඉන් පසුව අවසාන වශයෙන් ඉතාලි හමුදාව හතරවෙනි ඉසොන්සෝ සටනේදී තමයි මේ ප්‍රදේශය යටත් කරගෙන තින්නේ. මේ ප්‍රදේශය යටත් කරගෙන තින්නේ හතරවෙනි ඉසොන්සෝ සටනේදී. එතන ඉඳලා මේගොල්ලන්ගේ හෙඩ් ක්වාටර්ස් මේ පැත්තේ පිහිටලා තිබුණා තෙර්සා ආර්මාතා. ඒ කියන්නේ 3rd ඩිවිෂන් එකට අයිති මූලස්ථාන මේ ප්‍රදේශයේ ඉදි කරගෙන තමයි එතනින් එහාට සටන් කරගෙන ගිහිලා තින්නේ. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සඳහන් කරලා තියෙන එක මොටර් බයික් පදින්න, බයිසිකල් පදින්න, බල්ලෝ අරන් එන්න, ගින්දර පත්තු කරන්න මොන හේතුව නිසා සිගරට් බොන්න, කෑම කන්න කිසිම දෙයක් බෑ. ජොගින් කරන්න ඒ මුකුත් බෑ. ඇවිදින්න විතර ඇත්තටම පුළුවන්. මේක ඒ තරම් සුද්ධ වූ භූමියක්. බොහොම වැදගත් විදිහට ගරු කළ යුතු ස්ථානයක්. මේ ස්ථානයේ මගේ ඉස්සරහා හරි මම දැක්කොත් ඒ අනවශ්‍ය දෙයක් සිදු කරනවා මට ඒකට විරුද්ධ වෙන්න උපරිම අයිතිය තියෙනවා. මෙම මෙමෝරියල් එක ඩිසයින් කරලා තියෙන්නේ ආකිටෙක්චර් කෙනෙක් ජොවන්නි ග්‍රේපි කියලා. ජොවන්නි ග්‍රේපි කියන ආකිටෙක්චර් තමයි මෙම මෙමෝරියල් එක මේ ආකාරයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. 1938 සැප්තැම්බර් 18 වෙනිදා තමයි මේක මේ යුද්ධ ස්මාරකය ජනතාවට විවෘත කරලා තින්නේ. මේක විවෘත කරලා තින්නේ ඒකෙත් විශේෂ දෙයක් තියෙනවා. මේක විවෘත කරලා තියද්දි ආරාධිතයෝ විදිහට ඉඳලා තියෙනවා බෙනීතෝ මුසොලීනි. බෙනීතෝ මුසොලීනි කියන්නේ කවුරුත් දන්න කාටත් ප්‍රසිද්ධ ඉතාලි නායකත්වයක්. ඉතින් දෙවන ලෝක මහා සංග්‍රාමයට මුල් වෙච්ච පැසිස්වාදය ගැන කතා කරද්දී සඳහන් වෙන මුල් නාමයක් තමයි දුෂ්ටයෙක් නරක කෙනෙක් විදියට. නමුත් ඔහු කරපු හොඳ දේවල් ගොඩක් තියෙනවා. අදටත් ඒවා ඉතාලියේ පවතිනවා. ඒ කරපු හොඳ දේවල් අපි හොඳත් කතා කරන්න ඕනේ. මිනිස්යන්ගේ නරක විතරක් නෙවෙයි තියෙන්නේ. ඔහුගේ නරක දේවල් සිද්ධ වුණේ ඔහු ජර්මානු
හිට්ලරුත් එක්ක එකතු වෙච්ච එකයි. නමුත් නැත්තම් ඔහුගේ ගොඩක් මේ රටට සිදුවෙච්ච සේවයන් තියෙනවා. ඉතින් බෙනිතෝ මුසොලීනි ඇතුළුව 50,000ක් පළවෙනි ලෝක මහා සංග්‍රාමයට සහභාගී වෙච්ච 50,000ක් සෙබළුන් එදා ජීවත් වෙලා හිටපු 1938 ලෝක මහා සංග්‍රාමය ඉවර වෙලා අවුරුදු 20කට පස්සේ එතකොටත් තරුණ වයේ හිටපු ජීවත් වෙච්ච සෙබළුන් ගොඩක් ජීවතුන් අතර හිටියා පළවෙනි ලෝක මහා සංග්‍රාමය. ඉතින් ඒ වගේ 50,000ක් දෙනා ගෙනල්ලා මේ භූමිය පුරවලා තියෙනවා. මේ භූමියේ ඉඳලා තියෙනවා ඒ 50,000ක් දෙනා ඒ ගෞරව කරන්න ඔවුන්ගේ මියගිය අනිකුත් සෙබළුන්ට. ඉතින් එදා විශාල උත්සවයක් තියෙන්න ඇති මේ භූමියේ. බොහොම තේජාන්විත උත්සවයක් තියෙන්න ඇති මේ භූමියේ. අනිකුත් වැදගත් කාරණය වෙන්නේ ඒ ගෙනල්ලා තියෙන මෙතෙන්ට ඇවිල්ලා තියෙන එදා බෙනිතෝ මුසොලීනිත් එක්ක මෙතන විවෘත කරන්න ඇවිල්ලා තියෙන 50,000ක් සෙබළුන් ඉසොන්සෝ ෆ්‍රන්ට් එක. ඒ කියන්නේ මේ ඉසොන්සෝ සටන් වලදී සහභාගී වෙච්චම 50,000ක් ජීවතුන් අතර හිටපු ඉසොන්සෝ සටන් වලට සහභාගී වෙච්චම 50,000ක් සෙබළුන් තමයි. ඒකත් හරි විශේෂ කාරණයක් මේ දේදී. ඉතින් මගේ මේ වීඩියෝ එක ටිකක් දික් වෙයි මේ වතාවෙත්. මගේ සමහර අනිකුත් වීඩියෝ වලදී වගේම නමුත් දෙයක් පැහැදිලිව කියද්දී ඒක කිව යුතු නිසා තමයි මම මේක මේ විදිහට මේ වීඩියෝ කරගෙන යන්නේ. මොකද එතකොට තමයි ලබා ගන්න පුළුවන් දැනුම ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගලන්ට පේන්නේ නැති මේ මෙතන මේ ලියලා තියෙන ඕ මෝර්ති gloriosi di Italia da questo cimitero degli inviti che è sintesi immortale dei sacrifici e della gloria della patria. ඒ කියන්නේ patriotism කියන එක emana una වේචේ කොමේ මට මේ සමහර වචන කියව ගන්න බෑ මොකද මේක ලියලා තියෙන්නේ U අකුර සමහර තැන්වලදී V අකුරක් විදිහට යොදනවා. ඒක නිසා ඉතාලිය වෙනුවෙන් ඒ කරපු ජීවිත පරිත්‍යාගය ගැන කියලා තියෙන්නේ මේ කියලා තින්නේ එමානුවෙලේ ෆිලිබර්තෝ ඩි සවෝයියා. මේ එතකොට යුද්ධයේ හිටපු ජෙනරාල්වරයෙක් ඒ වගේම රාජවංශිකයෙක් මේ යුද්ධයේදී මොහු තමයි මෙතන මේ ප්‍රදේශයේ කියන්නේ හමුදා කටයුතු මෙහෙවපු ජෙනරාල්වරයෙක් මට මතක විදිහට. ඉතින් යුද්ධයෙන් පසුවත් මේ ජෙනරාල්වරයා මේ රාජවංශිකයා ජීවත් වෙලා තිනවා. ඔහු කියලා තියෙනවා ඔහු මිය ගියායින් පසුව ඔහුගේ දේහය මේ ස්ථානයේම තැන්පත් කරන්න කියලා ඔහුගේ සහෝදර සෙබළුන් සමග, ඒ කියන්නේ ඔහුගේ යටතේ හිදලා මේ මියගිය සහෝදර සෙබළුන් සමග ඔහුව මේ ස්ථානයේම භූමි දානය කරන්න කියලා. ඉතින් ඒ ඉල්ලීම මත ඔහුව මේ ස්ථානයේ භූමි දානය කරලා තියෙනවා. අර තියෙනවා ඔයගලන්ට පේනවා මම දැන් ගිහලා පේනවා දුකදී අවස්ථා කියලා. ඒ තමයි මම හිතන විදිහට මේ රාජවංශිකයා ඔහු වෙනුවෙන් ඉදි කරලා තියෙන ස්මාරකය මේ. මේ හරිය ටිකක් අවුව සරයි. දැන් අනිත් එක කඳ ටිකක් උස හරියක ඉන්න නිසා ඉරු එළිය පොඩ්ඩක් වැටෙනවා තදට. ඒකින්ද ටිකක් අපහසුයි. ඒ වුණත් මම මෙතන ඉඳලා නැවත තවත් විස්තරයක් මම ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මට මේක වැදගත් නිසා ඔයගලන්ට මේ දේවල් පෙන්වන්න. මේ කලින් මේ ඔයගලන්ට පේනද මේ කළු පාටට හරියක්. මේ කළු පාට හරිය ඉස්සර තිබුණේ කළු පාට නෙමෙයි උඩ වගේම සුදු පාටටම තමයි සිමෙන්තියමයි තිබුණේ. සිමෙන්ති හරි නැත්තම් ඒකට අල්ලපු ගලක් හරි ඒ ගල් වල තමයි නම් කොටලා තිබුණේ.
දැන් ඒක වෙනස් කරලා කළු පාට තියෙන හරිය සම්පූර්ණයෙන්ම තියන්නේ ඒ හමුදා සෙබළුන් මියගේ හමුදා සෙබළුන්ගේ නම් මම දැන් ආසන්නයට ගියම මම පෙන්නන්නම් ළඟට ගියාම ඒක ඒ නම් කොටලා තියෙනවා. ඉතින් ওই ගොඩ දෙනෙක් ඇවිල්ලා ඔයගොල්ලන්ට පේනවා ඇති අර අතන එක මේ මෙතනත් එක පුද්ගලයෙක් මෙහෙම හිමින් ඇවිදගෙන යනවා. තවත් කෙනෙක් මේ අන්න අතනත් ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මේ පල්ලෙහා මේ ටිකක් ඒක පෙන්වන්න අමාරුයි. මේ අය ගොඩක් වෙලාට ළඟ ඉන්නේ ඒ නම් සර්ච් කරන්න නිසායි. ඉන්න මම ඔයගොල්ලන්ට ඒක තව උඩට ගියාමත් පෙන්වන්න පුළුවන්. නමුත් දැන් මම මෙතන ඉඳලා පෙන්වන්න උත්සාහ කරන්නම්. මම හිතනවා දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා. මේ මෙතන ගෑනු කෙනෙක්. එතකොට මේ මෙතන තව කෙනෙක්. දැන් සමහර අය නම් ඒ ඇවිල්ලා නම් සර්ච් කරගෙන යන්නේ මේ අපිට අර ඈතට අර සන් එලියා කන්දෙදි පෙනුනේ සාන්ත එලියා කන්දෙදි එහා පැත්තේ කඳු ගැටෙන්නේ පාරෙන් එහා පැත්තේ. එතන ඉඳලා බලද්දි අපිට පේන්නේ මේක පඩි පෙලක් වගේ. නමුත් මේ එක තනි පඩියක් ගොඩක් ලොකුයි. ඒ පඩිය නගින්න අපිට නගින්න තියෙනවා ගොඩක් පඩි. ඒ නැගලා තමයි අර එකේ පඩිය පාස් කරන්න ඕනේ. ඉතින් මේ මිනිස්සු ඇවිල්ලා සමහර අය නිකන් නම් බලාගෙන යන්නේ. නමුත් සමහර අය මෙතෙන්ට එන්නේ ඒගොල්ලන්ගේ මියගිය ඥාතීන් ගේ නම් හොයාගන්න. ඒ නම් අරගෙන ආපුවාම මේ ඉංග්‍රීසි හෝඩිය අකුරු පිළිවෙලට ඒ නම් සඳහන් කරලා තියෙනවා. මේ ලියලා තියෙනවා මේ වගේ කොටලා තියෙනවා. මේ තියෙන්නේ මේවා කොටලා තියෙනවා. ඒකෙන් ඒ නම් ඒගොල්ලෝ සර්ච් කරන ඒගොල්ලන්ගේ මැරිච්ච අයගේ මැරිච්ච මුතුන් මිත්තන්ගේ නම් මේ ස්ථානයේදී මියගිය. ඉතින් මට මෙතනදී කියන්න ඕනුනේ මම කලින් සඳහන් කරා වගේ මේ කන්දට කියන්නේ මොන්තෙසේබූසි කියලා. අර කලින් මම හිටිය පැත්තේ ඒ කඳු ගැටේට කියන්නේ අද වෙනකොට ඕපන් එයා මියුසියම් එකක් එතන තියෙන්නේ. ඒකට කියන්නේ කොල්ලෙදි සන්ත එලියා කියලා. ඉතින් පළවෙනි ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ මෙතන සෙමට්‍රි එක මෙතන ස්මාරකයේ යුද ස්මාරකයක් මෙමෝරියල් එක ඉදි කරනකොටත් එතකොටත් අර මොන්තේ කොල්ලේ සන් එලියා වල එහා පැත්තේ කඳු ගැටේ තිබිලා තියෙනවා යුද සුසාන භූමියක්. එතකොටත් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. මොකද මැරිච්ච අය කොතන හරි වල්ලන්න බෑ. ඒතර එතනත් තිබිලා තියෙනවා යුද සුසාන භූමියක්. ඒ කියන්නේ 1915ත් 1917ත් අතර මියගිය 3rd division මම ඉස්සෙල්ලා කිව්වා වගේ තෙරසාර මාතයක 3rd division එකට අයිති සෙබළුන් 30000ක් වලලා තිබිච්ච සුසාන භූමියක් තිබිලා තියෙනවා ඒ කොල්ලේ සන් එලියා වල. ඒ කියන්නේ මේ එහා පැත්තේ කඳු ගැටේ. දැන් අද එතන ඕපන් එයා මියුසියම් එකක් විදියට තියෙන්නේ. ඒකේ තියෙන්නේ තනිකර මට දැන් ඉස්සෙල්ලා මම කිව්වේ ඇතුළට යන්න බෑ, ඇතුළට යන්න අවසර දෙන්නේ නැහැ කියලා. මේ මොකක් හරි මේ අලුත් ඇඩියා කටයුතු නිසා වහලා තියෙනවා කියලා. ඒක ඇතුලේ ගොඩක් තැන් වල අද තියලා තියෙනවා යුද්ධෙදි පාවිච්චි කරපු ආටිලරි මේ කාලතුවක්කු තියලා තියෙනවා ප්‍රදර්ශනයට. තුවක්කු වර්ග එහෙම තියලා තියෙනවා ප්‍රදර්ශනයට. එතකොට ඊට පස්සේ 1900 ඒ කියන්නේ 30000ක් එතන වල්ලා තිබිච්ච ඒ 30000 ඉන් පසුව මේ මෙමෝරියල් එකට මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා. මොකද එතනක් තියලා මෙතනක් තියන්න ඕනේ නැති නිසා මේක සම්පූර්ණයෙන්ම මෙමෝරියල් එකක් කරන්න ඕන නිසා ඒ 30000ක ශරීර කොටස් මෙතන ගෙනල්ලා මෙතන තැම්පත් කරලා තියෙනවා අද වෙද්දී. ඊට අමතරව මේ කන්දේ එතකොටත් තැම්පත් කරලා තිබිලා තියෙනවා 39857 දෙනෙක්ගේ ශරීර. හැබැයි හඳුනා ගත්ත අය 39857 දෙනෙක් සෙබළුන් හඳුනාගත්ත සෙබළුන් මියගිය මෙතන එතකොටත් මෙතන තැම්පත් කරලා තිබිලා තියෙනවා. එතකොට ඒ කියන්නේ ඒ තැම්පත් කරලා තියෙන්නේ මේ ආකාරයේ පඩි 22ක් මේකේ තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට මේ පේනවා ඇතිනේ මේ කළු පාටට තියෙන ලයින් ඒ පඩි මම කිව්වේ ඒ පඩියක් නගින්නත් අපි පඩි 10ක් විතර නගින්න ඕනේ. ඒතර ඒ වගේ පඩි පෙළ වගේ හදලා ඒ පඩි 22ක් තියෙන උඩට යනකම්. ඒ 22 තුල එතකොටත් තැම්පත් කරන ඒ කියන්නේ 22ක් මෙතන ඉදි කරලා තියෙනවා. ඒ වගේ පඩි එතකොටත් මේ ස්ථානයේ තැම්පත් කරලා තිබිලා තියෙනවා 39857 දෙනෙක්. මේගොල්ලෝ සාමාන්‍යයෙන් කරන්නේ මේ වගේනේ තැම්පත් කරන්නේ. ඒතකොට මේගොල්ලෝ තැම්පත් කරන්නේ ගොඩනැගිල්ලක් හදලා ගොඩනැගිල්ලේ ලාච්චු වගේ තියෙන්නේ. ඒ ලාච්චු වල තමයි මිනි තැම්පත් කරන්නේ. තැම්පත් කරලා ඒක සීල් කරනවා.
ඒතර මම හිතනවා මෙතනත් තියෙන ආකාරයෙන් තැම්පත් කරලා තියෙන්නේ ඒ බොඩිස් කියලා ඔය මේ පඩිවල. එතකොට මෙතන 39857 දෙනෙක් තැම්පත් කරලා තියෙනවා. අතන එහා පැත්තේ සෙමෙට්‍රි එක එතනින් අයින් කරලා එතන ඉඳලා මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා තව 30000ක්. ඒතර මම කලින් සඳහන් කරා වගේ මේ හැම මේ නමක්ම තියෙන්නේ ඉංග්‍රීසි අකුරු හෝඩියේ එන ඉංග්‍රීසි අකුරු පිළිවෙලට තමයි මේ නම් තියෙන්නේ. ඒක නිසා ඕන කෙනෙක්ට තමන්ගේ වාසගමේ හැටියට නම හොයාගෙන යන්න පුළුවන්. ABCD කියලා වාසගමේ හැටියට හොයන්න පුළුවන්. මොකද ඒක ලේසියෙන්ම තියලා තිනවා අපිළිවෙලක් නැහැ. පිළිවෙලට නම් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට දැන් මේ ළඟට ගියාම දැක ගන්න පුළුවන් වෙයි. මේ දකින්න මේ කැමරාව හෙල්ලෙනවා. උලංග වැඩි ටිකක්. මේ ළඟට ගියාම දැක ගන්න පුළුවන් වෙයි. දැනුත් උතර පේනවා මේ හැම ලයින් එකකම උඩින් කොටලා තියෙනවා ප්‍රසෙන්ට් කියලා. ඒ කියන්නේ ප්‍රසන්ට් කියන අර්ථයට. ඒ සඳහන් කරලා තියෙනවා. ඒක මට තවත් විස්තර ඇතුව කියනවා නම් ටිකක් කියන්නේ ඉන්නවා කියලා අපි ඉස්කෝලේ ගිහින් අපි ප්‍රසන්ට් එක ඉන්නවා කියන එක. මේකේ උඩ තියෙනවා මේ චැපල් එකක්. ඔයගලන්ට පෙනේද දන්නේ දැන් මේක හරියට පේන්නේ නැහැ. මෙතන උඩටම නැග්ගාම කුරුස තුනක් තියෙනවා. ඒ කුරුස තුන ළඟ තියෙනවා මේ පොඩි දේවස්ථානයක්. ඒ දේවස්ථානේ මට මේ ගණන් හරියට මතක වෙන්නේ නැති නිසා මම මේක බලාගෙනම කියද්දි මට ඒක පහසුවට ඔයගලන්ට තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒ අන්තිම ස්ටෙප් එක මේකේ දැන් පඩිපෙළෙන් ගිහලා උඩටම ගියාට පස්සේ මුදුනටම ගියාට පස්සේ ඒකේ තියෙනවා දේවස්ථානයක්. ඒ දේවස්ථානේ දෙපැත්තේ මට මතක විදියට තියෙනවා මාස් ග්‍රේව්ස් දෙකක්. ඒ කියන්නේ සමූහ මිනිවල් දෙකක්. සමූහ මිනිවල් දෙකක්. ඒ කියන්නේ හඳුනා ගන්න බැරි වෙච්ච බොඩිස් දාන් හඳුනා ගන්න බැරි වෙච්ච අය තිබුණා. ගොඩක් කැඩී බිදී ගිහිල්ලා යුද්ධයේදී ඇති වෙන බෝම්බ ප්‍රහාර වලින් ඒ වගේ අවස්ථාවන් වලින් අනිත් එක යුද්ධය කෙරීගෙන යනකොට සමහරවිට අපිට අරගෙන වල්ලන්න වෙලාවක් නැහැ ඒගොල්ලන්ට. ඉතින් ඒවා පොළොව මතු පිටම දිරලා ගියා. දැඩි අවුරස්මියත් එක්ක සමර එක කාලේ වගේ නම් මේ වගේ අවුරස්මියදී පොළොව මතු පිටම දිරලා ගියා. දවස් ගණන් ඒවා හොයාගන්න යන්න බෑ. කැලේ ඇතුලේ සටන් කරේ වෙලාවක් නැහැ. ගහ වෙඩි තියාගෙන වෙඩි ප්‍රහාර එල්ල කරගෙන යන්න ඕනේ. සතුරා කොයි වෙලාවෙ පහර දෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයන් වල ඒව අයින් කර ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ වගේ ගොඩක් දේවල් වෙලා තිබුණා. හිතා ගන්න බැරි විදිහට පළවෙනි ලෝක මහා සංග්‍රාමයේ දෙවෙනි ලෝක මහා සංග්‍රාමෙත් එහෙම වුණා. ඉතින් එතන ඒක නිසා එහෙම හම්බෙච්ච බොඩි සමහර ඒවා හඳුනා ගන්න බැරිව එහෙම එකතු කරලා දාලා හදලා තියෙනවා. එතන තියෙනවා මාස් ග්‍රේව්ස් දෙකක්, ලොකු වලවල් දෙකක් ඒ උඩ. ඒක එතන තැම්පත් කරලා තියෙනවා හඳුනා ගන්න බැරි වෙච්ච සෙවලු 60330ක්. 60330ක් හඳුනා ගන්න බැරි වෙච්ච සෙවලු තැම්පත් කරලා තියෙනවා. ඒතර මේ චැපල් එකත් එක්ක මේ දේවස්ථානයත් එක්ක තියෙනවා මියුසියම් එකක්. හරිම වැදගත්. ඒක මට එහෙම හරි වැදගත් දේවල් එතන තියෙනවා. මොකද එතන තියෙන්නේ ගොඩක් වෙලාවට ඕස්ට්‍රියානු හංගේරියානු සෙබළුන්ගෙත් ඉතාලි සෙබළුන්ගෙත් පාවිච්චි කරපු දේවල්, බඩු භාණ්ඩ වෙන්න පුළුවන්, තුවක්කු වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ලැබිච්ච මෙඩල් යුද්ධයෙන් පසුව ඒගොල්ලන්ගේ ඥාතීන්ටනේ අයිති වෙන්නේ. ඒගොල්ලන්ට ලැබෙන පදක්කම් ඒ ඔක්කොම අයිති වෙන්නේ ඒගොල්ලන්ගේ ඥාතීන්ට. ඒ ලියකියවිලි අයිති වෙන්නේ ඒගොල්ලන්ගේ ඥාතීන්ට. නැත්නම් ඒගොල්ලෝ යුද්ධයෙන් පසු ජීවත් වෙච්ච කෙනෙක් නම් ඒ කෙනාට. එතකොට ඒ කෙනා හෝ ඒ කෙනාගේ ඥාතීන් හෝ පසුව යුද්ධයෙන් පසුවත් ඒ කෙනා ජීවත් වෙලා කවදා හරි ඒ කෙනා මිය ගියාට පසුව ඒගොල්ලන්ගේ ඥාතීන් හෝ ඒ දේවල් මේ වගේ මිලිටරි මියුසියම්ස් වලට මේ කෞතුකාගාර වලට පරිත්‍යාග කරනවා. ඒගොල්ලෝ ජීවත් වෙලදී සමහරට ඒගොල්ලෝම පෞද්ගලිකව පරිත්‍යාග කරනවා. නැත්නම් ඒගොල්ලන්ගේ ඥාතීන්. මම කලින් කිව්වා වගේ. ඒම් පරිත්‍යාග කරලා හම්බෙච්ච දේවල් ගොඩක් ඒ උඩ කෞතුකාගාරේ තියෙනවා. තැම්පත් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ දේවල්. personal belongings. අන්න දැන් එනවා මම කලින් කිව්ව කාරණේට. අර මම නමක් සඳහන් කරා රජකුමාරයෙක් රාජවංශිකයෙක් ගැන. Prince Emanuele Filberto, Duke of Aosta. අවස්ථාහි ආදිපාද රජකුමාරයෙක් Prince Emanuele Filberto කියලා. ඔහු කියපු වචනයක් තමයි
අර මම අතන පල්ලෙහා මම කියෙව්වේ. ඒ කොටලා තින්නේ ලොකු අකුරේ. ඒ ඔහු කිව්ව වාක්‍ය පෙළ. මේ මියගිය සෙබළු සම්බන්ධයෙන්. ඔහුගේ නම තමයි මේ පල්ලෙහා කොටලා තිබුණේ. Duke of Aosta. ඒ කියන්නේ අවස්ථාවේ අධිපතිවරයා. ඒ කියන්නේ මේ උඩා මේ පැත්ත පාලනය කරපු රාජවංශිකයෝ. ඒ රාජවංශික පවුලේ ආදි කුමාරයෙක්. ඔහු තමයි ඉඳලා තින්නේ කමාන්ඩර් අනදෙන නිලධාරියා වශයෙන් කටයුතු කරලා තින්නේ මේ 3rd ආමි එකේ. ඒ කියන්නේ මේ 3rd ඩිවිෂන් තෙර්සා අර්මාතා එකේ අනදෙන නිලධාරියා වශයෙන් කටයුතු කරලා තින්නේ ප්‍රධාන අනදෙන නිලධාරියා. මම හිතනවා මම කිව්වා හරි කියලා ලොක්කා. විදියට කටයුතු කරලා තින්නේ ඔහු තමයි. මෙතන තිබිච්ච ඩිවිෂන් එකේ. එතකොට ඔහු මැරලා තින්නේ 1931 තමයි මිය ගිහිල්ලා තින්නේ යුද්ධයෙන් පසුව. 1931 මිය ගිහිල්ලා ඔහු කියලා තියෙනවා මේ තින්නේ ඔහුගේ සහෘද සෙබළුන් සමග ඔහුව භූමි දානය කරන්න කියලා මේ ස්ථානයේ. ඉතින් ඔහුගේ ඉල්ලීමට ගෞරවයක් විදිහට තමයි ඔහු යුද්ධයේදී මිය නොගියත් යුද්ධයෙන් පසුව මිය ගියත් ඔහු තමයි අන දුන්නේ මේ 3rd ඩිවිෂන් එකට මේ ප්‍රදේශය සටන් කරන්න. ඉතින් ඔහුගේ මේ මියගිය සහෝදර සෙබළුන් සමගම ඔහුට භූමි දාණය වෙන්න ඕන නිසා මෙතන වල්ලන්න භූමි දාණය කරන්න කියලා ඒ ඉල්ලීම පිට තමයි ඔහුව භූමි දාණය කරලා තියෙන්නේ. මම දැන් මේ මගේ කැමරාව තියලා තින්නේ ඔහුව භූමි දාණය කරපු ඒ ස්මාරකයේ පඩියක් උඩ. තමයි මෙතන තියලා තියෙන්නේ. මම දැන් ඒක එතන පෙන්නන්නම්. මේ උඩට යන මාර්ගය තියෙනවනේ දෙපැත්තෙන්. මෙහෙම තියෙන මේ මාර්ගය උඩට යන්න. ඒ මාර්ගය හඳුන්වන්නේ වියා එරෝයිකා කියලා. ඉතාලි භාෂාවෙන් වියා එරෝයිකා කියන්නේ හීරෝයික් පාත් කියලා. හීරෝයික් පාත් කියලා තමයි ඒ මාර්ගය හඳුන්වන්නේ මේ උඩට යන්න තියෙන. මොකද වීරන්ගේ මාවත වීරවරීන්ගේ මාවත විදියට. මොකද මේ ඉන්නේ මේ වීරයෝ. මොන්ට අපි ගරු කරන්න ඕනේ. අද තියෙන ඉතාලිය නිර්මාණය කරේ මේගොල්ලෝයි. මේගොල්ලන්ගේ ජීවිත පරිත්‍යාගය තමයි අද තියෙන මේ ඉතාලිය නිර්මාණය කරන්න මූලික වුණේ. ඊට පස්සේ දෙවන ලෝක මහා සංග්‍රාමෙත්. නමුත් පළවෙනි ලෝක මහා සංග්‍රාමයෙන් මේ මාර්ගය තවත් හරි ගියා. ගොඩක් මම හිතන විදිහට. ඉතින් මේ මැරිලා ඉන්නේ මේ නිකන් සෙල්ලමට ජොලියට දේවල් කරපු මේ දැන් කාලේ ඉන්න සමහර මිනිස්සු කරන දේවල් වගේ නෙමෙයි කාටවත් අගෞරව කරනවා නෙමෙයි. නමුත් මේක ඇත්ත කියන්න ඕනේ. මේ යුද්ධයේදී නෙමෙයි නිකන් සෙල්ලමට දේවල් කරන මිනිස්සු ඉන්නවනේ. තන්නිකම් කරන මිනිස්සු ඉන්නවා. පාතාලේ ඉන්නවා. ওই පාතාලේට බෑ කවදාකවත් කියලා යුද්ධයක සොල්දාදුවෙක් වෙන්න පාතාලේ ඉන්න මිනිස්සුන්ට. මොකද වුන් බියගුල්ලෝ. ඉතින් මේ ඉන්නේ නියම වීරයෝ. මගේ රටෙත් හිටිය අය වගේ වීරයෝ තවත් ඉන්නවා. මේ ඉන්නේ නියම වීරයෝ. මේ වීරයෝ තමන්ගේ ජීවිත පරිත්‍යාගය කරේ හැංගිලා ඉඳලා පිටිපස්සෙන් ඇවිල්ලා කාටවත් දෙඩි තියලවත් මරලා කොටලවත් නෙමෙයි. මූණට මූණ සටන් කරලා තුවක්කුවයි සමහර තුවක්කු වලට එක වතාවකත් දාන්න පුළුවන් උණ්ඩ පහයි. ඒ උණ්ඩ පහ ලොන්ච් කරගෙන වෙඩි පහ නිකුත් කරාට පස්සේ අනිත් උණ්ඩ පහ දාගන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ දුවන ගමන් වෙඩි තියන්නේ එක්ක සතුරා ඒගොල්ලෝ ළඟට ඇවිල්ලා නැත්නම් ඒගොල්ලෝ ළඟට සතුරාගේ කියන්නේ සතුරා ඒගොල්ලෝ ළඟට ඇවිල්ලා නැත්නම් ඒගොල්ලෝ ගිහිල්ලා සතුරා ළඟට. ඒ වෙලාව ඇතුළත වෙන සංසිද්ධියේදී. ඒතකොට ඉතුරු උණ්ඩ පහ ලෝඩ් කරගන්න වෙලාවක් නැහැ. ඒකට තමයි ඒ තුවක්කුව වල ඉස්සරහ තිබුණේ බගිනෙත්තුව. ඉතින් මොකද්ද කරන්නේ? ඒක තමයි නියම පිරිමිකම නියම සටන් කිරිල්ල කියන්නේ. ඒ තුවක්කුවෙන් තමයි ඇනගන්නේ. එක්කෝ අනින කෙනා මැරනවා නැත්තම් ඔහුගෙන් පහර කාලා ප්‍රතිවිරුද්ධ කෙනා මැරුම් කරනවා. නියම පිරිමිකම නියම ශක්තිය යොදවලා සටන් කරේ මිනිස්සු. ඒතර මේ ඉන්නේ මෙතන මේ වීරයෝ. ඒ වීරයෝ. ඉතින් මේ මාර්ගයට මෙතෙන්ට හැමෝම ගරු කරන්න ඕනේ. ඒක ගරු කිරීමේ යුතුයකමක් අපි හැමෝගෙම. ඉතින් මේකට දාලා තියෙන නම වීරයන්ගේ මාවත කියලා. ඒක හරි. මොකද ඒ තමයි නියම විදියට යුද්ධ කරපු නියම පෞරුෂයක් තියෙන මිනිස්සු.
හමුදාවක ඉන්නවා කියන්නේ යුද හමුදා සේවයේ ඉන්නවා කියන්නේ ඔවුන් බයිගුල්ලෝ නෙමෙයි. හරියට සේවය කරන කෙනා. පැනලා යන කෙනා නෙමෙයි. ඔය ගිහිල්ලා තැන් තැන් වල චණ්ඩිකන් දාන මිනිස්සුන්ට යුද්ධ කරන්න බෑ. මොවුන් යුද්ධ කරේ බොහොම දුක් විඳගෙන. එදා සීතල අවුව කාලට ගිනි කාස්ටක අවුව ඉන්න බෑ මේ ප්‍රදේශයේ. සීතල කාලට ගොඩක් සීතලයි. ඒ සීතල කාලට දරා ගන්න බැරි තරම් සීතලයි. වහිනවා. තෙත බරිතයි. දාන්න අද වගේ හොඳ සපත්තු තිබුණේ නැහැ, ඇඳුම් තිබුණේ නැහැ. කකුල් කුණු වුණා. යන්න ටොයිලට්ස් තිබුණේ නැහැ. ඔවුන්ට හැමෝටම තිබුණා පොඩි පළත්තක් කියලා මෙහි කියන්නේ පොඩි හාරන්න පුළුවන් සවලක් වගේ චූටි එකක්. ඒක තමයි ඔවුන්ගේ වැසිකිලි යද්දී යොදා ගන්න එක. කොයි හරි අයිනක තැනකට යනවා වැසිකිලි යන්න. එතකොට ඒ පැත්තේ ඇති වෙන සෞඛ්‍ය ප්‍රශ්න ඒකත් එක්ක ඇති වෙන මීයෝ බෝ වෙනවා සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. ගොඩක් ඒ සෞඛ්‍ය ප්‍රශ්න ඒ වගේ එක රෝගී තත්ත්වයන් ඒ තුලින් ආවා. ඒ වගේ ගොඩාක් දුක් ගැහැට විඳගෙන තමයි මේ මිනිස්සු මේ යුද්ධ කරේ. බේත් සමහර මිනිස්සුන්ගේ තුවාල වලට විස බීජ ගිහිල්ලා මැරුණා. ඒ අතරතුරේ එක ලෙඩ රෝග තත්ත්වයන් සීතල වැස්ස වතුර දණක් කුසට වතුර සමහර දිහාවල් වල යුද්ධ කරපු පළවෙනි ලෝක මහා සංග්‍රාමයේ බෙල්ජියම් වල ප්‍රංශයේ ඒ කතා තියෙනවා. ඉතින් ඒ වගේ මේ තමයි නියම වීර මිනිස්සු. තමන් කරපු යුද්ධේ හරියට කරපු ශක්තිමත්ව කරපු මිනිස්සු. මේ අද වගේ ඉන්නේ ටොයිස් බෝනික්කෝ නෙමෙයි. මම මේ කියන්නේ හමුදා නිලධාරීන් නෙමෙයි. නිකන් ඉන්න මේ පිරිමිකම පෙන්වන්න ටොයිස් වැඩ කරන ටොයිස් බෝනික්කෝ ඉන්නෝනේ. ඒගොල්ලෝ ගැන මම මේ කතා කරන්නේ. ඉතින් දැන් මම පෙන්වන්නම් ඒ හමුදා ජෙනරාල්වරයාගේ ස්මාරකය. මේ තමයි කොමන්ඩාන්තේ ලා තෙර්සා අර්මාතා. තෙර්සා අර්මාතා ඒ කියන්නේ 3rd ඩිවිෂන් එකේ කමාන්ඩර්ගේ දේහය තැන්පත් කරලා තියෙන ස්මාරකය. ඔය ඉපදිලා තියෙන 1869 මිය ගිහිල්ලා තින්නේ 1931. මේ තමයි ඒ කමාන්ඩර් ඔහුගේ මృతදේහය මෙතන තැන්පත් කරන්න කියලා ඔහුගේ ඉල්ලීම පිට ඒ දේ සිදු කරා. මොකද ඔහුට ඕන වුණා ඔහුගේ මියගිය සහෘදයත් සමගම මෙතන තැන්පත් වෙන්න. මේ තින් එතෙන්ට යන්න තියෙන ස්ථානය. නමුත් ඒක ඇතුළට යන්න මං හිතන්නේ අවසර දෙනවා කියලා. මේ තින්නේ ඒ තැන්පත් කරලා තියෙන ඔහුගේ දේහය තැන්පත් කරලා තියෙන ස්ථානය. හරියට පේන්නේ කළුවර නිසා. ඔහු රාජවංශිකේ කුමාරයෙක්. සවෝයිය කියන රාජවංශයේ කුමාරයෙක්. මෙතන තමයි ඔහු ඒ වගේම ඔහුගේ අනිකුත් නිලධාරීන් තවත් නිලධාරීන් මෙතන තැන්පත් කරලා තියෙනවා. තව නිලධාරීන් 5 දෙනෙක් ජෙනරාල්වරුන්. මෙතන තියෙන්නේ තොමාසෝ මෙඩාලිය ඩි ඕරෝ. ඔහුට ගෝල්ඩ් රම් පදක්කමක් ලැබිලා තියෙනවා. යුද්ධයේ ජෙනරාල්වරයෙක් මියගිය මේ දුන්නා රම් පදක්කමක්. යුද්ධයේදී සක්‍රීය දායකත්වයක් දක්වපු ඔවුන්ගේ ලැබිච්ච දේවල් වෙනුවෙන්. ඒ කියන්නේ ඔවුන් කරපු දේවල් වෙනුවෙන් හමුදාවේදී ඔවුන් ජීවිත පරිත්‍යාගය කරා. ඉතින් මේ තින්නේ අන්තෝනියෝ චිනොත්තෝ. සමාවෙන්න අන්තෝනියෝ කිනොත්තෝ මං හිතන්නේ. කිනොත්තෝ කියවෙන්නේ ඉතාලියෙන් කියවෙද්දි. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති අර මම කලින් කිව්වා ප්‍රසෙන්ටේ කියලා ලියලා තියෙන එක. දැක්කද ප්‍රසෙන්ටේ කියලා? ඉන්නවා කියන අර්ථයෙන්. මොවුන් ඉන්නවා මෙතන ඉන්නවා. ඔවුන් මිය ගියේ නෑ කියන අර්ථය ගන්න ඒ දේ කරලා තින්නේ. තෙනෙන්තේ ජෙනරාලේ තෙනෙන්තේ මං හිතන්නේ ලෙෆ්ටිනන්ට් ජෙනරල් කියන එකයි. දන්නේ නැහැ මම හරියට ඒවා නිලයන් ගැන සඳහන් කරන්න දන්නේ නැහැ. මේ ඈතට පේන විදිය කමාන්ඩර්ගේ දේහය තැන්පත් කරලා තියෙන ස්ථානය. මේ තින්නේ කොල්ලෙසන් ඒලියා පාත ඒ ප්‍රදේශයේ පේන විදිය පාරෙන් එහා පැත්තේ.
මේ අනිත් මේ බ්‍රිගේඩියර් ජෙනරල් කෙනෙක් ඔහුටත් ලැබිලා තියෙනවා medaglia d'oro. Tommaso Monti මේ ඉහළ නිලයන්ගෙන් මේ ප්‍රදේශයේදී මිය ගිය අය ප්‍රහාරවලදී medaglia d'oro medaglia d'argento තියෙන විශේෂම ගෞරව පදක්කම් දෙකක් හම්බෙලා තියෙනවා. මේත් තෙනෙන්තේ ජෙනරාලේ ලෙෆ්ටිනන්ට් ජෙනරල් කෙනෙක් කියලා තමයි මම හිතන්නේ. ජුසෙප්පේ පාවුලීනි මම හිතනවා වීඩියෝ එක පැහැදිලිව වදිනවා ඇති කියලා. මට මේ හරියට පේන්නේ අවුව නිසා. ඔහුටත් මෙඩල්ස් කීපයක් ලැබිලා තියෙනවා. ඒ ගැන මට සඳහන් කරන්න දන්නේ medaglia d'oro කියන එක විතරයි මට පැහැදිලි. අනිත් මෙඩල් වර්ග ගැන කියන්න බෑ මොකද කෙටි නම් වලින් සඳහන් කරලා තියෙන්නේ. මේත් ලෙෆ්ටිනන්ට් ජෙනරල් කෙනෙක් ජොවන්නි ප්‍රෙල්ලි මේ මජියෝර් ජෙනරාලේ ඒ කියන්නේ මේජර් ජෙනරල් කෙනෙක්. සමහර වචන ඉංග්‍රීසි වචන වලට ආසන්නේ තියෙන නිසා පොඩ්ඩක් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. මේකේ නම තියෙන්නේ ෆුල්වියෝ ෆුලුවියෝද මම දන්නේ මොකද මේගොල්ලෝ යු අකුරත් සඳහන් උච්චාරණය එනවා වී අකුරට. ෆුලුවියෝ රිචියරි ෆුලුවියෝ රිචියරි කියන ජෙනරාල්වරයා මෙම ස්ථානයේ මේ ගිහිල්ලා තියෙනවා ජෙනරල්ලා 6 දෙනෙක්. නමුත් මෙතන ඔයගලන්ට මම පෙන්නපු දෙහයන් තැන්පත් කරලා තියෙන්නේ ජෙනරල්ලා 5 දෙනෙක්ගේ මෙතන. ඒ කියන්නේ 6 වෙනි එක්කෙනා විදියට හඳුන්වන්නේ බ්‍රිගේඩියර් කමාන්ඩර් මේ තෙර්සාර්මාතා. ඒ කියන්නේ 3rd ඩිවිෂන් එකේ කමාන්ඩර් වද කියන ප්‍රශ්නේ මට එනවා. මොකද හේතුව මේ ඔහු යුද්ධෙන් පසු මිය ගිය කෙනෙක්. නමුත් මෙතන සඳහන් කරලා තියෙන විදිහට ජෙනරල්ලා 6 දෙනෙක් යුද්ධයේදී මිය ගිය තැන්පත් කරලා තියෙනවා. නමුත් මෙතන තියෙන්නේ 5 දෙනයි. 6 වෙනි එක්කෙනාව තැන්පත් කරලා තියෙන්නේ කොතනද කියන එක මම තාම දැක්කේ නැහැ. මට ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ කොහෙද කියන එක. දැන් අපි උඩට නගිමු. එතකොට ඒකෙත් තව මේ ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මම කොච්චර පඩි ගාණක් මෙතන නගිනවද කියලා. මේ උඩට එන්න. මේකේ තියෙනවා බ්‍රෝන්ස් ප්ලේක්ස් තියෙනවා 38ක්. මම තාම 38ම නම් දැක්කේ නැහැ. මේ ඒ පුවරුවල සඳහන් කරලා තියෙන්නේ මේ ප්‍රදේශ මේ කාස්ට් ප්‍රතාව් කියන කියන්නේ කාස්ට් කියන සානු ප්‍රදේශයට අයිති ප්‍රධාන යුද ගැටුම් ඇති වෙච්ච ප්‍රදේශ. කියන්නේ ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ මහා විශාල විදියට ලේ වැගිරීම් සිද්ධ වෙච්ච දරුණු විදියට ලේ වැගිරීම් සිද්ධ වෙච්ච ඒ ප්‍රදේශ 38ක නම් මේ හරිය සඳහන් කරලා තියෙනවා. මොකද ඒ ප්‍රධාන 38 තමයි ඒ 38 කවර් වෙන මේ සානු ප්‍රදේශයේ තමයි මේ සෙබළුන් යුද වැදිලා මිය ගියේ. ඉතින් ඒක නිසා ඔවුන්ගේ ඒ ප්‍රදේශ 38 නම් සඳහන් කරපු ලෝහ පුවරු 38ක් තියෙනවා. මම තාම මේ 38ම දැක්කේ නැහැ. මම ඒකත් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මෙමෝරියල් එකේ මෙතන මේ ස්මාරකයේ තැන්පත් කරලා තියෙනවා
දහස් ගණනක් සෙබළුන් අතරේ ගුවාර්දියා දී ෆිනෑන්සා එකට අයිති. ගුවාර්දියා දී ෆිනෑන්සා එක කියන්නේ මට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න අමාරුයි. ඒගොල්ලෝ ඉන්නේ ෆයිනෑන්ෂල් දේවල් සම්බන්ධයෙන් තමයි කටයුතු කරන්නේ පොලිසිය ඉතාලියේ දැන් ගොඩක් වෙලාවට. ඉතින් ඒකට සම්බන්ධ අය 56 දෙනෙකුත් මෙතන තැන්පත් කරලා තිනේ. ඒ කියන්නේ එතකොට ඒ නිලයන් වල දාලා මේ යුද්ධයට සහයෝගය දෙන්න ඇවිල්ලා යුද්ධෙදි මිය ගිය අය මං හිතන්නේ. ඒ වගේම 72ක් සේලස්ලා 72ක් නාවිකයෝ 72 දෙනෙක් වත් මෙතන තැන්පත් කරලා තිනවා. මොකද මේ පැත්තත් ආද්‍රියාතික මුහුදට අයිති වෙන්නේ. අපි ජීවත් වෙන අංකෝනත් ආද්‍රියාතික මුහුද, මේ පැත්තත් ආද්‍රියාතික මුහුද. මොකද මේක සම්පූර්ණයෙන් මේ කලාපය ආද්‍රියාතික කලාපේ. ඉතින් ආද්‍රියාතික මුහුදේ තිබිච්ච සබ්මැරින් දෙකක් වෙන ඒ දෙකේ නම් දෙක තමයි මෙදූසා සහ ජලය කියන සබ්මැරින්ස් දෙක ආද්‍රියාතික කලාපයේදී මුහුදුපත් වෙලා තියෙනවා 1915 සතුරු ප්‍රහාර වලින්. ඒ මුහුදුපත් වෙච්ච සබ්මැරින් දෙකේ ඇතුළෙමනේ ඒ මිනි දිරලා යන්නේ. එතකොට ඒ සබ්මැරින් දෙක ගොඩ අරන් තියෙන 1950යි. 1950 දී ගොඩ අරන් තියෙනවා. ඒ ගොඩ ගත්තාම ඒ තිබිච්ච දේහ කොටස් අරගෙන ඒ 72 දෙනෙක්ගේ නාවිකයන් 72 දෙනෙක්ට අයිති දේහ කොටස් අරගෙන මෙතන තැන්පත් කරලා තියෙනවා. එතකොට ඒක කරන්න ඇත්තේ ත්‍රියස්තේ මුහුදු කලාපයේ තමයි. මොකද ත්‍රියස්තේ තමයි මුහුදු කලාපයේ අයිති තියෙන්නේ. එතකොට ඒ වගේම එක ගැහණු කෙනෙක්ගේ මාර්ගරීතා කේසර් පරෝදි ඔර්ලාන්ඩෝ කියන වොලන්ටියර් නර්ස් කෙනෙක්, ස්වෙච්ඡා නර්ස් කෙනෙක් හෙදියක් මිය ගිහිල්ලා තියෙනවා 1918 දී. එයා මැරලා තින්නේ මේ කියන්නේ 1918 යුද්ධය පවතිද්දී එයා ඇසිස්ටන්ට් මේ සෙබළුන්ට උපස්ථාන කටයුතු කරන්න ඇවිල්ලා තින්නේ. නමුත් ඒ ඇවිල්ලා 1918 දී ස්පැනිෂ් ෆ්ලූ එක ගියා. දැන් මේ කොවිඩ් වෛරසයක් අවුරුදු 100කට පස්සේ ඇති කරා වගේ එදා ස්පැනිෂ් ෆ්ලූ එක තිබුණා. ඒක කවුරුත් ඇති කරපු දෙයක් කියලා මං හිතන්නේ. නමුත් ඒක ගියා බෝ වෙලා ඒ තිබිච්ච සෞඛ්‍ය ප්‍රශ්නත් එක්ක ඒ කාලේ තිබිච්ච. ඒතකොට ඒ ස්පැනිෂ් ෆ්ලූ එකෙන් විශාල සෙනගක් මැරුණා. ඒක යුද්ධයට වඩා සෙනගක් ස්පැනිෂ් ෆ්ලූ එකනොත් මැරලා තිබුණා. මම දන්න විදිහට මේ යුරෝපෙත් ගොඩක් අය මැරලා තිබුණා. ශ්‍රී ලංකාවටත් ඒක ඇවිල්ලා තිබුණා පොඩ්ඩක්. ඉතින් ඒ ස්පැනිෂ් ෆ්ලූ එක වැළඳීලා මේ හෙදිය මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ හෙදියවත් මෙතන තැන්පත් කරලා තියෙනවා. මට වෙලාවක් තිබුණොත් ඒව හොයන්න යන්න පුළුවන් ටිකක්. නමුත් වෙලාව ටිකක් මදි. මේ ඔයගලන්ට පේන ඇති දැන් ළඟටම ප්‍රෙසෙන්ටේ කියලා තියෙනවා. මේ තින්නේ ඒ සෙබළුන්ගේ අංකයි. ඉස්සර මෙතන තිබුණේ මෙන්න මේ පුවරුව. මේකේ නම් කොටලා තිබුණේ මේ සිමෙන්ති පුවරුවේ පිටිපස්සේ තියෙන මේ තියෙන මට මතක විදියට. දැන් ඒ පුවරුව වහලා අවුරුදු 4ක් මේක ප්‍රතිසංස්කරණය කටයුතු කරන්නේ. ඒ කරලා තියෙන්නේ මේක තමයි. මොකද නැත්තම් මේවා සුද්ධ කරන්න අමාරුයි. මේවා කල් යනකොට අවර්ණ වෙනවා. ඒ වගේ නම් මැකෙන්න පුළුවන්. ඉතින් සුද්ධ කරන්න අමාරුයි. ඒක නිසා ඒවා වහලා දැන් උඩින් ලෝහ ප්ලේක්ස් තහඩු නිර්මාණය කරලා ඒ වගේ ඒ නම් සියල්ලම කොටලා සඳහන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති කොපමණ නම් සංඛ්‍යාවක් තියෙනවද කියලා. මේ යුද්ධේ මේ ස්ථානයේ තැන්පත් කරලා තියෙන සෙබළුන්. සොල්දාතෝ කියලා කියන්නේ සාමාන්‍ය සෙබළෙක්. මේ තින්නේ 11 fantiera 47 fantiera. මම උච්චාරණය කරනකොට පොඩ්ඩක් වැරදි වෙන්න පුළුවන්. මොකද මට ඒක ඉතාලි වචන සමහර උච්චාරණය කරද්දී පොඩ්ඩක් අවුල් වෙන නිසා. මේ Cinquesima Alpini ඒ කියන්නේ මෙහි තිබිච්ච හමුදා කාණ්ඩ එක එක ප්‍රදේශවල කපොරාලේ කෝප්‍රල් කියන එක මෙන්න මේ ආකාරයෙන් නම් සඳහන් කරලා තියෙනවා. මේ තමයි දැන් ඔන්න මේ පල්ලෙහා ප්‍රදේශේ පේන විදිය. මේ වීඩියෝ එක ගොඩක්ම දික් වෙයි කියලා මම හිතනවා. නමුත් මට අවශ්‍ය දේ මම පෙන්නලා දෙනවා. ඔයගොල්ලෝ කැමති නම් මුළු වීඩියෝ එකම බලන්න. මොකද මේ ඉතිහාසයක් මම
පෙන්වන්නේ ඕගොල්ලන්ට ඉතිහාසයේ වෙච්ච විශේෂ සිදුවීමක්. දැන් ඕගොල්ලන්ට පේනවද මේ පඩිපෙළ පිහිටලා තියෙන විදිය? මේ පඩිපෙළ වගේ තියෙන මේ මෙමෝරියල් එක පිහිටලා තියෙන විදිය. මේ එක පඩියක්, මේ තව පඩියක්, ඒ වගේ 22ක් උඩට යනකන් තියෙනවා. ඒතර මට සෑහෙන උසකට යන්න තියෙනවා. කාල වේලාව හරස් නොවුනොත් මම උඩටම යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙන්න දැන් ඔයගොල්ලන්ට පේනවද? දැන් මේ එක පඩියක්. මේ එක ලොකු පඩියක් නගින්න අපි පඩි කීයක් නගින්න ඕනද කියලා. මෙන්න එක පඩි පෙලි 10ක් විතර, 10ට වැඩි මං හිතන්නේ 12ක් විතර නැග්ගාම තමයි අපි දකින මේ එක දෙවනි පඩියකට එන්නේ. ඒතර මේ වගේ මෙන්න මෙතනින් මෙහෙම උඩට ගිහිල්ලා සිග්සැග් ආකාරයට ආයොට්ට ගිහිල්ලා මෙහෙම අර උඩට එනකම් යන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති කියලා මං හිතනවා මේ අකුරු කොටලා තියෙන විදිය. තාම මම පඩි 6යි නැගලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් මේ මෙමෝරියල් එක හරියට නරඹන්න එනවා නම් පැය 5ක 6ක වෙලාවක් ගත කරන්න වෙනවා. අද ගොඩක් හොඳ කාලගුණයක් තියෙන්නේ. හොඳ රවුව තියෙනවා. ඉතින් අපි
මේ උඩට නගිනකොට හරි මහන්සි අවුවසරත් නිසා. මොකද කඳු මුදුනක් හින්දා හොඳටම මේ අවුව ඉරු එළිය වැටෙනවා මෙතෙන්ට. දැන් දාඩියක් දානවා මහන්සි. නමුත් මගේ සතුට මේ දේ හරියට ඕගොල්ලන්ට ගෙනෙන එකයි. අපි දැන් මේ වැඩේ ඉවරුනාට පස්සේ එහෙම්ම ගෙදර යනවා අංකෝණ වලට. අපිට තව පැය 4මාරක 5ක විතරට පොඩ්ඩක් මහන්සි හරින්න නවත්තන හින්දා පැය 5ක විතර ගමනක්, පැය 5ක 5මාරක විතර ගමනක් තියෙනවා. ඒ වුණත් මම මේක සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගේන්න ඕනි කියලා හිතන හින්දා කෙසේ හෝ මේක මම කරනවා. මේ තමයි දැන් ඔයගොල්ලන්ට කොල්ලෙසන්නේලිය කඳු ගැටයත් ඒ පල්ලෙහා ප්‍රදේශයත් පේන විදිය. ඒ ප්‍රධාන පඩි 22න් 20ක් නැගලා තින්නේ. ගොඩක් අවුව සැරයි. දාඩියක් දාන හොඳට. මේ දැන් ඔන්න පල්ලෙයා ඒ මම මුලින්ම ආරම්භ කරපු පැත්ත පේන විදිය. මේ තමයි ඉහළ කොටස. තව පඩි දෙකයි යන්න ඕනේ. මේ කුරුස තුන ඒ ඉහළ ඉදි කරලා තියෙන පේන විදිහයි. මේ තමයි 22 වෙනි පඩිය. මේ ප්‍රදේශයෙන් පල්ලෙහාටත් ඉස්සර යන්න දෙනවා. නමුත් දැන් මොකද දැන් වහලා තාම ප්‍රතිසංස්කරණ මොනාරි ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු කරන නිසා. මොකද මේ පිටිපස්සේ මේ පැත්තේ ඔයගලන්ට පේනවා ඇති අර. මොකද ගිය සැරේ අපි ආපු වෙලාව ওই පිටිපස්සට ගියා. ඔය පිටිපස්සේ තියෙනවා තව සොල්දාදුවෙක් වෙනුවෙන් ඉදි කරපු ස්මාරකයක්. ඔහු මිය ගිහිල්ලා තින්නේ හරියට මේ ස්ථානේ. ඒක නිසා එතන ඔහුගේ ඥාතීන් විසින් එතන ස්මාරකයක් ඉදි කරලා තියෙනවා. මට හරියටම තැන මතක නැහැ. මේ ඔය අවට ප්‍රදේශයේ තැනක ඒ ස්ථානේ තමයි මිය ගිහිල්ලා තින්නේ. දැන් මේ පැත්තට යන්න දෙන්නේ නැහැ. මේ තමයි ඉහළම ස්ථානය. මේ මැද තියෙන්නේ කුඩා දේවස්ථානයක්. මේ එහා පැත්තට තියෙනවා දැන් ඒවට ඇතුල් වෙන්න දෙන්නේ මියුසියම් එක. ඒ මියුසියම් එක හරි වැදගත්. ඒක ඔයගොල්ලන්ට මට පෙන්වන්න තිබුණා නම්. නමුත් කනගාටුවට කාරණේ තමයි එතන ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඒ මියුසියම් එකට ඒක පෙන්වන්න තිබුණා නම් ඒකේ ගොඩක් වැදගත් දේවල් තියෙනවා. මේ තින්නේ තෙර්සාර් මාතා ඒ මෙඩල් එක මම මෙඩල්ස් එකතු කරනවා පළවෙනි ලෝක මහා සංග්‍රාමයට අයිති. ඉතින් මට හරි වැදගත් මේ මෙඩල් එක. තාම මේ ඔරිජිනල් මෙඩල් එකක් මට හොයාගන්න බැරි වුණා මේ තෙර්සාර් මාතා එකට අයිති. මම ගොඩක් මට අවශ්‍ය කරන මේ මෙඩල් එක. ඉතින් ඒ අපිට බලන්න යන්න විදියක් නැහැ.
ඒ මියුසියම් එක මම හිතන්නේ වසා දමලා තින්නේ තාම මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන නිසාද නැත්නම් මේ කොවිඩ් වසංගතය නිසා දන්නේ නැහැ. මොකද ඒකේ ගොඩක් වැදගත් දේවල් තියෙනවා ඔයගොල්ලන්ට පෙන්වන්න. නමුත් ඒක මේ වතාවේ කරන්න බැරි වෙනවා. මම ඔයගොල්ලන්ට කලින් සඳහන් කරා මතක ඇති උඩ තියෙනවා කියලා. උඩටම ගියාම චැපල් එකක් පොඩි දේවස්ථානයක්. ඒ දේවස්ථානේ දෙපැත්තේ 60000ක් මිනි තැන්පත් කරලා තියෙන ශරීර කොටස් තැන්පත් කරලා තියෙන මාස් ග්‍රේව්ස් දෙකක් තියෙනවා කියලා. සමූහ මිනිවල් දෙකක්. ඒ තමයි එක ස්ථානයක් මෙතන. මේ ලියලා තියෙන 30.000 මිලිටි ඉන්නෝති කියලා. හඳුනා නොගත් 30000ක් සෙවලොන් තැන්පත් කරලා තියෙනවා මෙම ස්ථානයේ යට. මං හිතන්නේ යට තමයි, උඩට නෙමෙයි. හඳුනා නොගත්. එහෙම තමයි මං හිතන්නේ. ඔයගලන්ට කලින් පෙන්නපු මේ මාස් ග්‍රේව් එකේ මේ අනිත් පැත්ත 60330ක් 60330 දෙනෙක් ගේ ශරීර කොටස් තැන්පත් කරලා තියෙන සමූහ මිනිවල් දෙක තමයි මේ දෙපැත්තේ පිටලා තියෙන්නේ. මේ තියෙන එකක් අර පැත්තේ සඳහන් කරලා තිබුණා වගේ මේ පැත්තේ සඳහන් කරලා තියෙන 30.000 මිලිටි ඉන්නෝටි කියලා. මේක මැද්දේ දේවස්ථානය, ඊට එහා පැත්තේ අර මම කලින් පෙන්නපු ස්ථානය. මේ විදිහට තැන් දෙකක් මේ තිබෙන්නේ මෙම යුද ස්මාරකය ජනතා අයිතියට පවරන ලද දිනේ, ඒ කියන්නේ 1938 සැප්තැම්බර් 18 වෙනි දින ඒ ජනතා අයිතියට පවරපු නිමිත්තෙන් පිහිටුවන ලද සමරු පළකය. නමුත් මේ සමරු පළකයේ සඳහන් වෙලා තියෙන විදිහට 1938 සැප්තැම්බර් 13 විදිහටයි පේන්නේ. නමුත් 1938 සැප්තැම්බර් 18 වෙනි දින තමයි මෙම ස්ථානය විවෘත කරලා තියෙන්නේ. මං හිතන්නේ මේ අකුරු වල කාලයත් එක්ක ලොකු කාලයක් තියෙන සමරු පළකයක් නිසා ඒ අකුරු මැකිලා ගිහිල්ලා ඒ ඉලක්කම මැකිලා 18 මැකී යාම හේතුවෙන් පැත්තක් 13 විදියට අපිට පේනවද දන්නේ නැහැ. ඒක නිසා එතන දිනේ තියෙන වෙනස හිතාගන්න බෑ මොකක්ද කියන එක. ඒ වගේම මේ සමරු පළකේ සඳහන් වෙලා තියෙන විදිහට මේ ස්ථානයේ විවෘත කරන්න ඇවිල්ලා තින්නේ. මම කලිනුත් ඒ ගැන ඒ විත්‍ය සඳහන් කරා. බෙනිටෝ මුසොලීනි තමයි ඇවිල්ලා තින්නේ මේ ස්ථානයේ විවෘත කරන්න. මගේ මේ වීඩියෝ එකේ සමහර තැන්වලදී මගේ වීඩියෝ එකත් එක්ක තියෙන ඔරිජිනල් කටහඬ ඉවත් කරලා මට නැවත වොයිස් රෙකෝඩින් එකක් තියලා ඒක ඇතුල් කරන්න වුණා වීඩියෝ එකට. මොකද එහෙම කරන්න සිද්ධ වුණේ සමහර තැන්වලදී ගොඩක් සුළං තත්ත්ව නිසා. ඒ සුළඟේ ශබ්දය නිසා ගොඩක් අපහැදිලි වුණා මගේ කටහඬ. ඒක නිසා තමයි මම වෙනම කටහඬ දාලා තින්නේ සමහර තැන්වලදී වීඩියෝ එකට. අපි ඕස්ට්‍රියාවෙන් තමයි ප්‍රථමයෙන් ටුවර් එක පටන් ගත්තේ. ඊට පස්සේ හංගේරියාවේ ගිහිල්ලා දැන් තමයි අපි උතුරු ඉතාලියෙන් ඉතින් අපිට ටිකක් මහන්සියත් එක්ක සමහර වෙලාවට අපිට දේවල් ප්‍රෝග්‍රෑම්ස් හරියට කරගන්නත් බැරි වෙනවා. කතා කිය යුතු දේවල් කියන්නත් බැරි වෙනවා මහන්සිය නිසායි. අනික බලන්න යන්න ඕන තැන් බලන්න යන්න බැරි වෙනවා. කාල වේලාවක් තරස් වෙනවා මහන්සිය ගොඩක් තියෙන හින්දා. ඒ නමුත් පුළුවන් තරම් උත්සාහ කරා ගේන වැඩසටහන හරියට පැහැදිලිව ගෙනෙන්න. මම හිතනවා ඔයගොල්ලෝ සෑහීමකටපත් වෙන ඇති කියලා. ගොඩක් ස්තුතියි මගේ මේ වැඩසටහන ඔයගොල්ලෝ බලනවට. මම හිතනවා මේක ඉවර වෙනකම් පිළිවෙලට ඔයගොල්ලෝ බලයි කියලා. මොන හරි වැරද්දක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒ වැරද්ද මම හදාගෙන ඉදිරි වැඩසටහන් වලදී තවත් හොඳ වැඩසටහන ගෙනෙන්න හින්දා ඔයගොල්ලන්ට ස්තුතියි. ආයුබෝවන්. මාගේ ඉදිරියෙන් මේ පෙනෙන්නේ පොළවේ සවිකර තිබෙන ලෝකඩ පුවරු 38කුයි.
ඔගොල්ලන්ට මතක ඇති කලින් මේ වැඩසටහනේ මුලදී මම සඳහන් කරා මේ ලෝකඩ පුවරු 38ක් තියෙනවා. ඒක කොහෙද සවි කරලා තින්නේ කියලා මට හොයාගන්න බැරි වුණා කියලා. බලද්දි මම ඒ ලෝකඩ පුවරු 38 පහු කරගෙනම තමයි ඇවිල්ලා තින්නේ. ඒක බිම තියෙනවා මම දැක්කා සවි කරලා. නමුත් මම හිතුවේ ඒ තියෙන්නෙත් මැරිච්ච නිලධාරියන් මිහිදන් කරපු තැන්වල ඔවුන්ගේ නම් කියලා. මම ඒ හරියට කියවලා බැලුවේ නැහැ. ඒ ලෝකොඩ පුවරු පොළොවේ සවි කරලා තියෙන ඒ ලෝකොඩ පුවරු වල තියෙන නම් මොනවාද කියලා. දැන් තමයි දැනුයි මට ඒ ගැන පැහැදිලි වුණේ. මේ තියෙන්නේ ඒ ලෝකොඩ පුවරු 38 මේ ලෝකොඩ පුවරු 38 පොළොවේ සවි කරලා තින්නේ මෙම මිල්ටරි මෙමෝරියල් එකට ඇතුල් වෙන ස්ථානයේම මේ 38 සඳහන් වෙලා තියෙන්නේ මේ කාස්ට් ප්ලෙතායු. ඒ කියන්නේ මේ කාස්ට් කියන සානු ප්‍රදේශයේ දරුණුවටම ඉතාමත්ම දරුණුවට සටන් ඇවිලී ගිය ප්‍රදේශ 38ක්. ඒ ප්‍රදේශ 38 නම් තමයි මෙම ලෝකොඩ පුවරුවල සඳහන් කරලා මේ පොළොවේ සවි කරලා තින්නේ. මොකද මේ ප්‍රදේශ 38 ආශ්‍රිතව තමයි විශාල වශයෙන් ඉතාලි හමුදා සෙබළුන් මිය ගියේ මේ ස්ථානයේ මිහිදන් කරලා තියෙන. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වැඩසටහන මම මේ ගෙනාපු වැඩසටහන තුලින් යම්කිසි දැනුමක් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඊසාන දිග ඉතාලියේ සිදුවෙච්ච පළවෙනි ලෝක මහා සංග්‍රාමයේදී සිදුවෙච්ච ඒ සටන් ගැන යම්කිසි ආකාරයක දැනුමක් අවබෝධයක් ඕගොල්ලන්ට ලැබෙන්න ඇති කියලා මගේ මේ වීඩියෝ තුලින් පොඩි ප්‍රමාණයක් හරි. මොකද මේ වීඩියෝ එක තැනක් විතරයි මේ සටන් සිදුවෙච්ච ස්ථානවලින් මේ වීඩියෝවෙන් ගෙනෙන්නේ ඇත්තටම එක තැනක් විතරයි. තව විශාල තැන් ප්‍රමාණයක් තියෙනවා ඉදිරි කාලෙදිත් ඕගොල්ලන්ට ගෙනෙන්න. ඉතින් මම මේ වැඩසටහන තුලින් යම්කිසි අවබෝධයක් ඕගොල්ලන්ට ලැබෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යම්කිසි දැනුමක් අවබෝධයක් මේ මිල්ටරි මෙමෝරියල් එක ගැනත් ඕගොල්ලන්ට ලැබෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා මම මේ ගෙනාපු මේ වැඩසටහන තුලින්. මේ ඉදිරියෙන් පෙනෙන්නේ දැනට සංරක්ෂණය කරලා තිබෙන මේ ප්‍රදේශයේ තිබිච්ච යුදාගල් පද්ධතිය ඒ ට්‍රෙන්ච් ලයින් පද්ධතියෙන් කොටසක්.